හරි පුතේ හැමෝටම අයිබෝවන් කොයි කට්ටිය නැද්ද මාව ඇහෙන්නේ නැද්ද මං අයිබෝවන් කියලා කිව්ව කට්ටියටම ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. අයිබෝවන් සර්. හරි ඉතින් සමහර අය අයිබෝවන් කියලා ඇහුනේ නෑ වගේ ඉන්නවා ඉතින් මයික් නැති අය මෙසේජස් දානවා හරි කමක් නෑ ඉතින් මේ අද නම් අපි ඉන්න පිරිස ටිකක් අඩුයි ඒකට හේතුව මොකක්ද කියලා දන්නේ නෑ ඉතින් ගිය සතියේ මම ඔයාලට මතක ඇති පළවෙනි පාඩමට අදාළව වැඩක් දුන්නා කරන්න ඉතින් ඒක ගැන කනගාටුදායක කාරණාවක් කියන්න තියෙනවා මට එකම එක ළමයයි මේ වැඩේ කරලා ඉවලා තියෙන්නේ. එතකොට ඇයි එහෙම උනේ කියන එක ගැන මේ පන්ති අවසානයේදී මම තීරණයක් ගන්නවා. ඉතින් මම කිව්වා පළවෙනි පාඩම ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතයට ලැබුණු සහ ඉදිරියට ලැබෙන්න නියමිත අභියෝගයන් ඔබ ජයග්‍රහණය කරන ආකාරය පිළිබඳව විස්තර කිරීමක් මට අවශ්‍යයි කියලා. ඒකට සැලකිලිමත් වෙලා එක්කෙනෙක් විතරයි පිළිතුරු මට එවලා තිබුණේ WhatsApp එකෙන් ප්‍රයිවට් මැසේජ් එකක් විදිහට. ඉතින් ඇයි එහෙම වුනේ කියන එක කීප වාරයක් කල්පනා කරලා බලන්න ඕනේ ප්‍රශ්නයක්. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මම කියන වැඩ නොකරන අය අයින් කරලා දාන්න. ඒ කියන්නේ දැන් වැඩක් කිව්වහම ඒක කරන්න එපයි නේද? ළමයි විදිහට 10 සහ 11 වසරේ ඉන්න අය විදිහට Tamanට යම් කිසි විෂයක් ඉගෙන ගැනීමට ආසාවක් තියෙනවා නම් ඒ කියපු වැඩේ කරන්න එපයි. එතකොට මට දැනට එහෙම කිසිම දෙයක් මං හිතන්නේ ගෲප් එකකටත් ඇවිල්ලා නැහැ එහෙම කිසිම දෙයක්. සහ මට ප්‍රයිවට් මැසේජ් එකක් විදිහටත් කිසිම පණිවිඩයක් ඇවිල්ලා නැහැ. ගෲප් එකක් කියලා එකක් තියෙනවද කියලා දන්නෙත් නැහැ කට්ටිය. ඔය වගේ වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ඒක නිසා මම නැවතත් කියනවා ඊළඟ දවසේ ඉඳලා අර මම කියපු වැඩේ කරපු අයට විතරයි මම ක්ලාස් එකට එන්න අවසර දෙන්නේ. අනික් අය ඉවත් කරනවා. ඒ කියන්නේ දැන් ඒක එහෙම කරන්නේ අපි ද්වේෂ සහගත චේතනාවකින් නෙමෙයි ඒක කලින්ම කියන්න ඕනේ. දැන් දෙන වැඩේ කරන්නේ නැති එක තමයි එතන තියෙන ගැටලුකාරී తත්වය. දැන් එහෙම වුණාම දැන් අපිට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න බෑනේ. ඒක නිසා කල්පනා කරගන්න ඕනේ හැමෝම මේ දෙන වැඩේ හරියට කරන්නේ දෙන වැඩේ කිසිම කෙනෙක් ඒ වැඩේ හරියට කරේ නැහැ. තමන් හිතනවා නම් තමන්ට මේ තාක්ෂණය සහ මේ දේවල් එක්ක විතරක් ඉස්සරහට යන්න පුළුවන් කියලා තමන්ට පන්තියට නැවිත් ඉඳගෙන ඒ වැඩ ටික කරගන්න පුළුවන් තමන්ගේ රිසිසේ. හැබැයි මතක තියාගන්න අපිට පුද්ගලයෝ විදිහට ඉස්සරහට යනකොට අපිට අවශ්‍ය වෙන තවත් එක් විෂයක් තමයි මේ අපි ඉගෙන ගන්න. ඒ නිසා ඒ කියන දේවල් ගැන අවධානය යොමු කරන්න. ඒ පිළිබඳව කියපු දේ ගැන සැලකිලිමත් භාවයක් දක්වලා පිළිතුරු එවන අය පමණක් ගෲප් එකේ තියාගෙන අනික් අය ඉවත් කරනවා. එහෙම නැත්නම් එයාලට විතරක් වෙන වෙනම ලින්ක්ස් ටික යවනවා. නිසා මතක තියාගන්න ඔයාලා කැමරාව ඕෆ් කරගෙන මයික් එක ඕෆ් කරගෙන මේ විදිහට හිටියට පන්තියේ මේ මගේ පන්තියේ මේ පන්තියේ තව ටික දවසකින් ඔයාලට කැමරාව ඔන් කරන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න එතනත් අභියෝගයක් තියෙනවා. මොකද වෙනස් ආකාරයක ගමනක් තමයි මේ පන්තියේ අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා
අනිවාර්යයෙන්ම කැමරාව මේ ඔන් කරන්න ක්‍රමයක් තම තමන් සූදානම් කරගන්න. ෆෝන් එකකින් යන අයට ඒක ගැටලුවක් නැහැ. කම්පියුටර් එකකින් යන කෙනෙක් ඉන්නවා නම් එයා ඒ ගැන සැලකිලිමත් වන්න. වෙබ්කැම් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ෆෝන් එකට Droid Cam කියන ඇප් එක ඉන්ස්ටෝල් කරලා කම්පියුටරේටත් ඒ ඇප් එක නැත්නම් ඒ software එක ඉන්ස්ටෝල් කරලා Bluetooth හරහා නැත්නම් Wi-Fi වලින් නැත්නම් data cable එකෙන් කනෙක්ට් කරලා webcam එකක් විදිහට ඔයාලගේ ෆෝන් එක හදා ගන්න පුළුවන්. සහ mic එකේ හැමදේම ready කරගෙන තියාගන්න. ඉතින් එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ. යාට අයින් වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මතක් කරනවා පන්තිය පටන් ගන්න කලින්. මොකද තව ටික දවසකින් ඔයාලට mic එක කැමරාව ඔන් කරන්න වෙනවා. මගේ ඉස්සරහා මේ හැමෝම mic එක කැමරාව ඔන් කරලා තමන්ට කතා කරන්න සිද්ධ වෙනවා ඉදිරියේදී. ඒක තමන්ට හිතා ගන්න බැරි වෙයි කොහොමද වෙන්නේ කියන එක. ඒක මම මේ කාලයට ගැලපෙන විදියට ඔයාලව දැනුවත් කරන්න. ඉතින් කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න බලන්න. මම කියලා දීපු වැඩේ සම්බන්ධව ඇයි ඒක කරේ නැත්තේ? ඒක අමතක වුණාද? මොකක්ද උනේ කියන එක පිළිබඳව සහ ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. කැමරා එක ඔන් කරොත් ස්ක්‍රීන්ෂොට් ගහනවා. කැමරාව ඔන් කරලා තියෙද්දි ස්ක්‍රීන්ෂොට් ගහනවා. ස්ක්‍රීන්ෂොට් ගහන්න නැතුව ඒකේ කියන්නේ දැන් එක අසනීපකාරයෝනේ ස්ක්‍රීන්ෂොට් ගහන්නේ. ඉතින් ස්ක්‍රීන්ෂොට් ගනි. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක අරන් යා මොනවා හරි ඉතින් කරගයි යාට ඕන දෙයක්. ඊට පස්සේ ඒකට ගැලපෙන විදිහට අපිට මේ එහෙම මොන හරි ගැටලුවක් වුණොත් මේ සයිබර් ක්‍රයිම්ස් වලින් අපිට කම්ප්ලේන් එකක් දාන්න පුළුවන්. මට කම්ප්ලේන් එකක් දාන්න පුළුවන් මගේ ක්ලාස් එකේ මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් අරන් මෙන්න මෙයා හවලා ඒක හොයාගන්න ක්‍රම තියෙනවා. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. ඒ වගේ මොන හරි ෆොටෝ එකක් ගහගෙන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ පිළිබඳව මම ඒකට අවධානය දක්වන්නම්. ඒක නිසා ඒ ගැන කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අනික් ක්ලාසස් වල අනිවාර්යෙන් කැමරාවයි මයික් එකයි ඔන් කරගෙන තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. අනිවාර්යෙන් කැමරාවයි මයික් එකයි ඔන් කරනවා ඉදිරියේදී. ඔයාලගේ මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඕන නිසා. එම බැරි කෙනෙක් ඉන්නවා නම් ඉතින් කිසි ගැටලුවක් නැහැ, තරහක් නැහැ. ක්ලාස් එකෙන් අයින් වෙන්න පුළුවන්. මට කැමරාවයි මයික් එකයි ඔන් කරන්න බෑ. ඒක නිසා මම ක්ලාස් එකෙන් අයින් වෙනවා කියලා සඳහනක් දාලා මාව දැනුවත් කරලා අයින් වෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් අපිට අද දවසේ කතා කරන්න තියෙන කොටස ගැන අපි අවධානය යොමු කරොත් කවුරුත් ඉදිරිපත් කරේ නැහැ මම කියපු කාරණාවට පිළිතුරක්. ඒ කියන්නේ දැන් නිදහසට කාරණයක්වත් ඉදිරිපත් කරේ නැහැ කවුරුවත්. බලමු අපි කරගෙන යද්දී ඔයාලට මොන හරි ඒක නිදහසට කාරණා කරන්න බැරි වුණා, අමතකුණා වගේ දේවල් කියන්න පුළුවන්. මොකද ඇත්තටම මොනේ කියලා චුට්ටක් කතා කරමු බලන්න. නැත්නම් මේ වැඩේ ඉස්සරහට කරගෙන යන එක තේරුමක් නැහැනේ. මෙතනින්ම මේක නවත්තලා දාන්න පුළුවන්. ඇයි එහෙම උනේ? හරි කතා කරන්න බැරි නම් මැසේජ් එකකින් හරි මට පිළිතුරු දෙන්නකෝ. ඇයි එහෙම උනේ කියන එක. සාධාරණ පිළිතුරක් තියෙනවා නම් සලකා බලමු. එහෙම නැත්නම් පන්තිය මෙතනින් නවත්වමු.
තුන් දෙනෙක් ඔව් හතර දෙනෙක් එයාලගේ නිදහසට කාරණා ඉදිරිපත් කරනවා 5යි. කොහොනික අය අනික් අයගෙනොත් නිදහසට කාරණා අවශ්‍යයි. එක දරුවෙක්ගෙන් හැර එක්කෙනෙක් මෙතනින් එක්කෙනෙක් මට එයාගේ පැවරුම නැත්තම් එයා මම කියපු දේ එයා මට සබ්මිට් කරලා තියෙනවා. අනික් අය කෝ දැන් මෙතන කී දෙනාද ඉන්නේ මේ වැඩේ කෝ හරි අලුත් එකයි දෙකයි 3යි 4යි 5යි 6යි 7 දෙනෙක් විතර තමයි ඔන්න උත්තර දීලා තියෙන්නේ. එතකොට කෝ අනික් අය දැන් අද අලුතෙන් ආපු අය ඉන්නවා. එයාලට ඒක ගැටලුවක් නැහැ. මොකද ඒ උනේ කට්ටියට දැන් ගොඩක් අය කියන කාරණාව තමයි අමතක වුණා කියන එක. ඉස්කෝලේ වැඩ ගොඩක් තිබුණ නිසා අමතක වුණා. හරි ඉස්කෝලේ වැඩ ගොඩක් තිබුණ නිසා අමතක වෙන්න පුළුවන්. එතකොට ඉස්කෝලේ යන දවස් වලට පන්තිවල වැඩ අමතක වෙන්නේ නැහැ නේ ඔයාලට. ඉස්කෝලේ යන දවස්වල කරන්න දේවල් අමතක වෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ඇයි එහෙම උනේ කියන එක ගැන ගියොත් එහෙම මට කියන්න තියෙන ඔයාලගේ ප්‍රධාන වශයෙන්ම මේ නොදැනුවත්කම ඒ වගේම ඒ ගැන සැලකිලිමත් බවක් නොදැක්වීම වගේ කාරණා සලකන්න පුළුවන් ඔයාලා කියලා තියෙන දේවලුත් එක්ක. ඉස්කෝලේ වැඩ ගොඩක් තිබ්බා කියලා තියෙනවා. ඒතකොට ඉස්කෝලේ වැඩ ගොඩක් තියෙන්න පුළුවන්. ඒක සාධාරණයි. පන්තිවල වැඩක් තියෙන්න පුළුවන්. ඒකත් හරි. මොකද පන්තිවලත් වැඩ දෙනවා ළමයින්ට කරන්න. එතකොට මතක තියාගන්න ඔයාලට ඒවා කරන්න බැරි වුණා කියලා කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි. ඔයාලා විසින් ඒක පැහැර හැරලා තියෙනවා ඍජුවම ඔයාලා ඒක පිළිගන්න ඕන කාරණාවක්. ඔයාලා ඒක ඇත්තටම මේ පැහැර හැරලා කෙනෙක් අමතක කරලා දාලා නැතිනේ. ඉස්කෝලේ දෙයක් කරන්න කිව්වම ඒක කරයි. හරි ඉස්කෝලේ වැඩ ගොඩක් තිබුණා. හරි ඉස්කෝලේ වැඩ ටික කළා. දැන් මන් දුන්න වැඩේ කළේ නැහැ. මොකද මම මේක දැන් මම කියන්න ඕන දේවල් මේ සැර කරලා තද කරලා කියන්නේ මම කියන්න ඕන දේවල් ටික කියනවා මේ විදිහට. නමුත් ඔයාලා විසින් මේ දේවල් ටික කරන්න ඕනේ. දැන් මම කරන්න කිව්ව මහ ලොකු දෙයක් නෙමෙයි. පොතේ තියෙන පැවරුමේ අර වගුවයි ඊට අමතරව තමන්ගේ ජීවිතයට එන අභියෝගයක් කොහොමද ජයග්‍රහණය කරන්නේ? ඉදිරියට එන අභියෝගයක් තමන් කොහොමද ජයග්‍රහණය කරන්නේ? උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අපේ සාමාන්‍ය පෙළ විභාගේ. සාමාන්‍ය පෙළ විභාගයේ කියන අභියෝගය කොහොමද අපි ජයග්‍රහණය කරන්නේ කියන එක පිළිබඳව උදාහරණයකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මට එවපු දරුවෝ එවලා තියෙනවා. එයාට ජීවිතයේ ඇතිවෙච්ච අභියෝග දෙකක් එයා විස්තර කරලා එවලා තිබුණා මට. අන්න ඒ විදිහට. ඒතකොට විවිධාකාර අභියෝග අපි නොහිතන විදිහට අපිට අභියෝග ලැබෙනවා ජීවිතේ. එතකොට ඒ දරුවා ඒ ගැන විස්තර කරලා තිබුණා හරි ලස්සනට. ඒ වගේ තමන්ගේ ජීවිතයට ලැබෙන අභියෝග ගණනාවක් තියෙනවා. මේ අභියෝග ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක ගැන ඔබට තේරෙන විදිහට පිටුවකින් දෙකකින් විස්තර කරලා එවන්න පුළුවන්. ඒ තමයි ඔබට කරන්න කළ යුතු දේ. තව ඉස්සරහට යනකොට ටිකක් අමාරු වෙයි. මං කියන්නේ මෙහෙමයි. තව ටිකක් ඉස්සරහට මේ පන්තිය යද්දී ඔයාලට මම ලියන්න විතරක් නෙවෙයි. තව එතනින් එහාට ගියපු වැඩ ප්‍රමාණයකුත් ලබා දෙනවා. ඒක නිසා කරුණාකරලා මම දෙන වැඩ කරන්න බැරි නම් මොකද සමහර වෙලාවට
ඔයාලට ඔයාලට මෙච්චර කාලයකට නොලැබුණු එහෙම සමහර අයට ලැබෙලා ඇති මෙච්චර කාලයකට කරපු නැති පැවරුම් පවා කරන්න සිද්ධ වෙයි ඔයාලට මේ පන්තියේදී. ඒ නිසා කරුණාකරලා මේ දේවල් කරන්න බැරි කෙනෙක් ඉන්නව නම් අයින් වෙලා යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දේවල් කරන්න පුළුවන් අය විතරක් ඉඳලා අනික් අය පන්තියට ගියාට කමක් නැහැ. මොකද මම කියන දේ ගැන එකඟ වෙනවද කට්ටිය? මොකද ඉස්සරහට මම බලාපොරොත්තු වෙන දේවල් හැම එකකටම මම කියන මම දෙන හැම පැවරුමකටම මම කියන හැම විධානයකටම ඔව් කියලා කියන්න පුළුවන් අය විතරක් ක්ලාස් එකේ ඉඳලා අනික් අය මෙතන ලීව් වෙන්නකෝ. මම පන්තියේදී කියන දේවල් දෙන පැවරුම් කරන්න පුළුවන් ඔව් කියන්න පුළුවන් අය විතරක් ඉඳලා අනික් අය ලීව් වෙන්නකෝ. ඉක්මනින් ලීව් වෙන්න. නිදහස දීලා තියෙන අවසරය දීලා තියෙන හැම කෙනෙකුටම Tamanට ක්ලාස් එකෙන් ලීව් වෙන්න පුළුවන් අවසරය දීලා තියෙනවා. දැන් මම ඉදිරියට දෙන අභියෝග බාර ගන්න පුළුවන් අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න බලන්න. මැසේජ් නොදාන අය අයින් කරනවා. හරි. හැමෝටම කරන්න පුළුවන් නම් විතරක් හැමෝටම මම දෙන වැඩේ කරන්න පුළුවන් නම් විතරක් මම දෙන වැඩේ කරන්න කැමති නම් විතරක් පන්තියේ ඉන්න අනික් අයට අයින් වෙලා යන්න පුළුවන් කරුණා කරලා එයාලට අයින් වෙලා යන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරි. දැන් මේ වැඩේ ඉස්සරහට අරන් යන්න ඔයාලගේ සහයෝගය ඕනේ. ඒකයි මම මේ නිතර කියන්නේ මේ ඔයාලට
මේ දේ මම කියන දේ කරන්න කියලා. එතකොට තමන්ට ජීවිතේ මුල් කාලේ චූටි කාලේ ඇතිවෙච්ච අභියෝග තියෙන්න පුළුවන්. ඔන්න ඔයාලට මේ මතකය ආවර්ජනය කරන්න. මේ මතකය ආවර්ජනය කරමින් ඒ අභියෝගයට මුහුණ දුන්නු ආකාරය පිළිබඳව විස්තර කරන්න ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා. බොහොම ආසාවෙන් ලියන්න පුළුවන් වෙයි මම මේ කියන කාරණා. ඔයාලට ජීවිතයේ ඇතිවෙච්ච අභියෝග, ඒ වගේම ඇති වෙන්න තියෙන අභියෝග, සාමාන්‍ය පෙළ උසස් පෙළ අභියෝග වෙන්න පුළුවන්. නැත්තම් තමන් උපකල්පනය කරන අභියෝගයක් වෙන්න පුළුවන්. මට මෙන්න මේ වගේ අභියෝගයක් ආවොත් මම මෙන්න මෙහෙම කරනවා. නැත්තම් තමන්ගේ අනාගත බලාපොරොත්තු මම මෙන්න මේ වගේ කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ පත් වෙන අපි හිතමු යම්කිසි කෙනෙකුගේ යම්කිසි දරුවෙකුගේ අභියෝගයක් තියෙනවා මම ගුරුවරයෙක් බවට පත් වෙන්න. එහෙනම් නැත්තම් වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න. නැත්තම් ඉංජිනේරුවෙක් බවට පත් වෙන්න. නැත්තම් වෙනත් වෘත්තිකයෙක්, නීතිඥයෙක්, නැත්තම් ව්‍යාපාරිකයෙක්, ඒ වගේම නැත්තම් උපදේශකවරයෙක්, ඊට පස්සේ අපි ගත්තොත් වෘත්තිකයන් ගණනාවක් තියෙනවනේ වෘත්තීන්. ඔයාලට ඒක තැනකට යන්න ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒතකොට ඔයාලා මේ අභියෝගයේ ජය ගන්න කොහොමද? මේ අභියෝගයේ ජය ගන්න ඔයාලා කරන සැලසුම් මොනවද? අන්නේ කියන විදිහට සැලසුමක් හදලා තියා ගන්නවා මෙතනදී. එතකොට ඔයාලට තියෙන්නේ පියවරෙන් පියවර ඉදිරියට යන්න. ඒ යන පියවරයන් සටහන් කරගන්න පුළුවන්. දැන් මගේ මේ එක පියවරයක් හරි. දැන් මගේ දෙවෙනි පියවරේ තමයි මට තියෙන්නේ දෙවෙනි අභියෝගය. එහෙනම් ඒ අභියෝගය මම සාර්ථකව මුහුණ දුන්නා. එහෙනම් ඒකත් හරි. තුන්වෙනි අභියෝගය ආදි වශයෙන් අභියෝග ලැයිස්තුවක් හදාගෙන පිළිවෙලින් පිළිවෙල මේ අභියෝග ලැයිස්තුව ජයග්‍රහණය කරගන්න පුළුවන්. ජයග්‍රහණය කරන ක්‍රමයක් එතන සඳහන් කරලා තියෙන්න ඕනේ. ඒක ඔබ විශ්වාස කරන විදිහට, ඔබට හිතන විදිහට. නමුත් ඔබ නොහිතන අභියෝග ඔබේ ජීවිතේ ඇති වෙන්න පුළුවන්. අන්න ඒකත් අවස්ථාවක් කරගන්න. ඔබට ජීවිතේ නොහිතන අභියෝග. දැන් අර මට මේ විස්තර දීපු දරුවා ඒ තමන්ගේ ජීවිතේ නොහිතපු අභියෝගයක් පිළිබඳව විස්තරයක් එවලා තියෙනවා සහ ඒක සාර්ථකව ජයග්‍රහණය කරගත්ත විදිහක් තියෙනවා. මතක තියාගන්න ඉස්සරහට මේවා අතින් ලියනවා නෙමේ කටින් කියන්නත් සිද්ධ වෙනවා කියලා මතක තියාගන්න ඉස්සරහට. එහෙනම් නැවත නැවත ආයෙ මතක් කරන්න දෙයක් නැහැ. හැමෝම කැමති එහෙනම් මම කිව්ව කාරණාවට. එහෙනම් අපිට පුළුවන් අපේ තුන්වෙනි පාඩම වෙත යන්න. මතක තියාගන්න පාඩමට යනකොට මම පාඩම පිළිබඳව විස්තර කිරීමක් කරගෙන යනවා මුලදී අපේ පාඩම් ටික අවසන් වෙනකන්. ඊට පස්සේ මම දිගටම ප්‍රශ්න සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නයත් සමග ප්‍රශ්නයේ පරිබාහිර පරිසරය ගැන කතා කරමින් ප්‍රශ්නෙට අදාළ පිළිතුර ලියා ගන්න ඔයාලව යොමු කරනවා. අපි මුලදී කරන්නේ පාඩම පිළිබඳව විස්තර කිරීමක් කරගන්න එක. හරි. එහෙනම් දැන් අපේ තුන්වෙනි පාඩමට තමයි අපි යන්න තියෙන්නේ. අපිට කතාව අරන් යන්න තියෙන්නේ. ඉතින් මේ තමයි අපේ තුන්වෙනි පාඩම. මේ තමයි අපේ තියෙන තුන්වෙනි පාඩම. බලන්න මොකද්ද මාතෘකාව. මේකේ සඳහන් වෙන විදිහට තෙරුවන් ගුණ හැඳින ගනිමු කියලයි මේ මාතෘකාව සඳහන් වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ තෙරුවන් ගුණ හැඳින ගමු. නැත්තම් තෙරුවන් ගුණ මොනවද කියලා, නැත්තම් තෙරුවන් කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. දෙවෙනි පාඩමේදී අපි සාමාන්‍ය විදිහට සාකච්ඡා කළා මේ තෙරුවන් කියන්නේ මොනවද? තෙරුවන් වල තියෙන රත්නත්‍රය කියන්නේ මොකක්ද ආදි වශයෙන් අපි කතා කළා. එතකොට අපි මේ තෙරුවන ආදේශ කරගෙන නැත්නම් මේ ත්‍රිවිධ රත්නය ආදේශ කරගෙන අපි යම් ආශිර්වාද සිද්ධ කරනවා. යම්කිසි දරුවෙක් වැඩිහිටියෙකුට වන්දනාමාන කරනකොට ඒ කෙනා විසින් ආමන්ත්‍රණයක් කරනවා තෙරුවන් සරණයි ආදී වශයෙන්. එහෙම නැත්නම් ත්‍රිවිධ රත්නයේ සරණයි, රත්නත්‍රයේ සරණයි ආදී වශයෙන් හඳුන්වන නම් ගණනාවකින් හඳුන්වන ආශිර්වාද ක්‍රම ගණනාවකින් ආශිර්වාදයක් කරනවා. ඒ ආශිර්වාදය තුල සඳහන් වෙනවා මේ ත්‍රිවිධ රත්නයේ පිළිබඳව. කියන්නේ මේ තෙරුවන් පිළිබඳව. රත්න තුනක් තියෙනවා. ඒ කියන්නේ රත්න කියලා කියන අපි මැණික් වලට. මිල කල නොහැකි මැණික් වර්ග තුනක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ ත්‍රිවිධ රත්නය. එහෙම නැත්නම් තෙරුවන. තෙරුවන නම් කරොත් එහෙම බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වශයෙන් නම් කරන්න පුළුවන්. බොහෝ වෙලාවට ඔබෙන් ඇහුවොත් තෙරුවන් මොකක්ද තෙරුවන් නම් කරන්න කියලා බුද්ධ ධම්ම සංඝ කියලා කියන්න පුළුවන්. නමුත් ඒ විදිහට අපි
ආමන්ත්‍රණය කරනකොට අපි ඒ ආමන්ත්‍රණයට නැත්තම් මේ ත්‍රිවිධ රත්නයට කරන යම් ආකාරයක හානියක් කොට සලකන්න පුළුවන් ඔබ ඒ විදිහට ඒ කාරණා ආමන්ත්‍රණය කිරීම. නිසා මතක තියාගන්න තෙරුවන් නම් කරනකොට ත්‍රිවිධ රත්නය නම් කරන්න බුද්ධ රත්නය, ධම්ම රත්නය සහ සංඝ රත්නය වශයෙන් රත්නය කියන වචනය භාවිතා කරමින් ඒ වචනයට ගෞරවයක් දක්වන්න ඔබ විසින් උත්සාහ කරන්න ඕනේ හැම මොහොතකදීම. මොකද බුද්ධ ධම්ම සංඝ කියන එකට වඩා ගෞරවාන්විතයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන වචන ඒ විදිහට ප්‍රකාශ කරාම. ඉතින් අපේ පාඩම පැත්තට ගියොත් එහෙම පාඩමේ පළවෙනි ඡේදයේදී තියෙනවා මේ ශිෂ්‍ය සංගමයක් සම්බන්ධයෙන්. දැන් අවුරුදු 2කට අධික කාලයක් ඉඳලා ශිෂ්‍ය සංගමයක සමාජිකත්වයක් දරලා නැති ශිෂ්‍ය සංගමයක වැඩසටහනක් ඉදිරිපත් කරලා නැති ශිෂ්‍ය සංගමයක සමාජිකත්වයේ නිලතල දරලා නැති පිරිසක් තමයි ඔයාලා. මං හිතන්නේ ඔයාලා එක පිළිගන්නවා. ශිෂ්‍ය සංගමයක් කියලා දෙයක් පාසල් වල තියෙනවා. විවිධාකාර විෂයන් වලට ශිෂ්‍ය සංගම් නිර්මාණය වෙනවා. හැබැයි මේ පවතින වත්මන් වාතාවරණයත් සමග අපිට මතක තියාගන්න පුතේ අවුරුදු 2ක් හරියට ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවනේ ඉස්කෝලේ. අවුරුදු 2ක් හරියට ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් ඒ අවුරුදු 2 ඇතුලේ පාසලකින් සිද්ධ කරන්නේ Tamanට විෂය දැනුම ලබා දෙන එක විතරක්ම නෙවෙයි විෂය පරිබාහිර කාරණා ඔබට ඇති කරලා දෙන එක ඔබගේ සැඟවුණු කුසලතාවන් එළියට අරගන්න එක. එතකොට මේ සැඟවුණු කුසලතාවයන් එළියට ගැනීමේදී ඔබට මේ ශිෂ්‍ය සංගම් හරි වැදගත් වෙනවා. ශිෂ්‍ය සංගමයක සමාජිකත්වයේ දැරීම නැත්නම් නිලතලයක් හැබවීම තුළින් ඔබ යම්කිසි පිරිසක් ආමන්ත්‍රණය කරන පිරිසකට අනුබල දෙන පිරිසක් මෙහෙවන චරිතයක් බවට පත් වෙනවා. ඒ ඔස්සේ ඔබගේ නායකත්ව ශෛලීන් වර්ධනය වෙනවා. නායකත්වය කියලා කියනකොට නායකත්ව ශෛලියක් වර්ධනය කරගන්න සමහර අයට හරි අමාරුයි. ඒකට බැමි වැටෙනවා. ඒ කියන්නේ බැරියර්ස් වැටෙනවා. ඒ අභියෝගයේදී ඒ කියන්නේ ලැජ්ජාව සහ බිය කියන අභියෝගයන් එයාලගේ ශරීරයේ වෙලා ගන්නවා. ඒක නිසා පිරිසක් ඉදිරිපිට ගිහිල්ලා Tamanට කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේකට කියනවා සබකෝලය කියලා එක පැත්තකින්. මේ සබකෝලය කියන එක ඔයාලා අතර තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නමුත් තියෙන සබකෝලය නැති කරගන්නත් Taman තුල ඇති හැකියාව වර්ධනය කරගන්නත් වත්මන් මේ පාසල් පද්ධතිය තුල හැකියාවක් ලැබිලා නැහැ. පාසල් වල ගුරුවරුන්ට හැකියාවක් ලැබිලා නැහැ. පාසල් ගුරුවරුන් මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැහැ මගේ දැනීමේ හැටියට නම්. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ අපේ ගිලිහෙන අපෙන් නැති වෙලා යන දක්ෂතාවයන් අපේ කුසලතාවයන් වර්ධනය කරගන්න මේ ඔන්ලයින් ක්‍රමවේදය හරහාම එනිසා පාඩම ආරම්භයේදීම මම හැම කෙනෙකුටම යෝජනාවක් කරනවා. පාඩම ආරම්භයේදීම මම හැම කෙනෙකුටම යෝජනාවක් කරනවා මේ වැඩේ කරන්න මෙන්න මේ විදිහට. මම ඩිජිටල් ශිෂ්‍ය සංගමයක් නිර්මාණය කරනවා මේ බුද්ධ ධර්මයේ පන්තිය තුල. ඩිජිටල් ශිෂ්‍ය සංගමයක්. ඒක බෞද්ධ ශිෂ්‍ය සංගමයක් කියලා නම් කළොත් තවත් හොඳයි. ඩිජිටල් ශිෂ්‍ය සංගමයක්. ඒ ශිෂ්‍ය සංගමය තුළ අපි නිලධාරීන් පත් කර ගැනීම ඊළඟට වැඩසටහන් ඉදිරිපත් කිරීම මෙන්න මේ වගේ කාරණා ගැන කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. මම මේ කියන කාරණාව පිළිබඳ එකඟ වෙන කෙනෙක් ඉන්නවද මේකට අකමැති කෙනෙක් ඉන්නවද බලන්න කවුද? මොකද කියන්නේ කටි දාන්න මැසේජ් එකක්. ඩිජිටල් ශිෂ්‍ය සංගමයකට කැමති කවුරු හරි ඉන්නවද? අකමැති කවුරු හරි ඉන්නවද? කැමතිද අකමැතිද කියලා මැසේජ් එකක් දාන්න. ඒ ඡන්ද විමසීමෙනුත් පස්සේ තමයි පාඩම කරන්නේ. මොකද කියන්නේ කට්ටිය බලන්න.
හරි එතකොට දැන් මම අර කලින් කිව්ව කාරණාව හැමෝටම මයික් එක ඔන් කරන්න වෙයි කැමරාව ඔන් කරන්න වෙයි කියලා කිව්වේ ඔය එක කාරණාවක්. ඔය එකක් පමණයි. හොඳේ. ඒක නිසා අමතක කරන්න එපා. ඔය එක කාරණාවක් පමණයි. දැන් එතකොට ඔයාලගේ සැඟවුණු දක්ෂතා ගොඩක් වෙලාවට අපි මේ වචන භාවිතා කිරීම, කතා කිරීම, ගායනය වෙන්න පුළුවන් වෙනත් සැඟවුණු කුසලතාවයක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් මේ අපි නිර්මාණය කරන සංගමයේදී මේ අපි නිර්මාණය කරන ශිෂ්‍ය සංගමය නැත්නම් ඩිජිටල් ශිෂ්‍ය සංගමය තුලදී ඔබට මේ දේවල් ඉදිරිපත් කරන්න. එතකොට මම මේකට 10 සහ 11 පන්ති දෙකම එකට එකතු කරනවා. 10 වසරට වෙනම 11 වසරට වෙනම නෙමේ. පන්ති දෙකම එකට එකතු කරලයි මේ වැඩේ කරන්නේ. එතකොට ඊළඟ අභියෝගය වෙන්න පුළුවන් තව කෙනෙකුට අපි මේකට යම්කිසි දවසක් යොදා ගන්නවා මේ සංගමයේ වැඩ කටයුතු කරන්න. ඒක අපි මාසයකට එකක් වෙන්න පුළුවන් බොහෝ විට මාසයකට එක දවසක් මේ දේ සිද්ධ කරනවා වෙන්න පුළුවන්. එහිදී හැම කෙනෙක්ම මේ පන්තියේ ඉන්න හැම කෙනෙක්ම Tamanට තියෙන දක්ෂතාවයක් එතනදී ඉදිරිපත් කරන්න ඕනේ. කැමරාව මයික් එක ඔන් කරන්න වෙයි. ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්න වෙයි. සුදුසු පසුබිමක තමන්ගේ කැමරාව ඔන් කරගෙන ඉන්න වෙයි. ඒ ඔස්සේ තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න පුළුවන් අනික් හැමෝටම පේන්න. දැන් එහෙනම් අර ගෲප් එකක් හදලා තියෙනවනේ නිකන් මේ ඔහේ වේලි තියෙන ගෲප් එකක් ලින්ක් එක විතරක් දාන ගෲප් එකක් තියෙනවනේ අපේ. මතක තියාගන්න අදින් පස්සේ ඔයාලා කල්පනා කරගන්න මේ ගෲප් එකේ ඔයාලා ඉන්න අයත් එක්ක සාකච්ඡා කරන්න. ඉන්න ගෲප් එකේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරගන්න තමන් කොහොමද ඉස්සරහට වැඩ කරන්න මේ පන්තියේ තියෙන දේවල් කොහොමද කියලා ඉන්න එක එක අය අඳුන ගන්න. මොකද මේක එක එක පැති වෙලා ඉන්නවා. ගෲප් එකේ එක එක පැති වල ළමයි ඉන්නවා. පොළොන්නරුවේ, කොළඹ, ඊට පස්සේ එක එක පැති 11 වසරේ ඉන්න උලපනේ, ඊට පස්සේ නුවර, කුරුණෑගල එක එක පැති වල ළමයි ඉන්නවා. ඒක නිසා ඔයාලා සාකච්ඡා කරගෙන ඔයාලා අඳුන ගන්න. අඳුනගෙන අපිට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මට පොඩි වෙලා ඔව් ගාල්ලෙත් කට්ටිය ඉන්නවා. හරි. මට පොඩි වෙලාවක් දෙන්න මං එන්නම්. අනිවාර්යයෙන්ම පුතා දැන් අපේ පොසොන් දැන් එක්කෙනෙක් ඔන්න යෝජනා කරනවා අපි පොසොන් පෝයට වැඩසටහනක් සංවිධානය කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන්. අපිට පුළුවන් පොසොන් පෝය දවසේ අපි හැමෝම සාමාන්‍ය නිදහසේ ඉන්න දවසනේ. මම නම් ප්‍රතිපත්තියක් විදියට පෝය දවසට කිසිම පන්තියක් කරන්නේ නැහැ. පෝය දවසේ කිසිම පන්තියක් කරන්නේ නැහැ මම. එදාට මගේ තියෙන වැඩ කටයුතු ටික කරගෙන ඒ දේවල් සංවිධානය කරනවා. පොසොන් පෝය දවසට ඔන්න ඔයාලට මොන හරි සංවිධානය කරගන්න පුළුවන්. ඔන්න ගෲප් එක ඕපන් කරනවා හැමෝටම. දැන් අද ඉන්න අය දැනුවත් කරන්න. දැන් අද 22නේ. හෙට නෙමෙයි අනිද්දා තියෙන්නේ. ඒතර ඒ 24 වෙනිදා අපි කොහොමද මොනවද සංවිධානය කරන්න කියන එක හැමදේම ඩිජිටල් විදිහට කරන්න තියෙන අපිට. ඒක නිසා හරි ෂෝක්. ඉතින් බලන්න ඔයාලා කොහොමද මේ දේ සංවිධානය කරන්න කියන එක ගැන ගෲප් එකේදී සාකච්ඡා කරන්න පුළුවන්. ගෲප් එකේදී කතා වෙන්න පුළුවන් ඔයාලා හැමෝටම. ඉතින් හැමෝම මම හිතනවා ඒ ගැන ප්‍රතිචාරයක් දක්වයි කියලා ගෲප් එකේ. ඒ ගෲප් එකේ දාන දේවල් වලට අනික් අයත් කෙනෙක් පණිවිඩයක් දැම්මොත් ඒකට ප්‍රතිචාර දක්වන්න. ඒ ඔස්සේ අපි සාකච්ඡා කරමු. අපි අර වැඩසටහන 24 වෙනිදා දාගන්න පුළුවන් වේද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. හැමෝම සූදානම් වෙලා ඉන්න. බොහෝ විට ඒ කරපු ඉල්ලීමත් එක්ක 24 වෙනිදා යම්කිසි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මම හිතනවා මොනවාරි දෙයක් සංවිධානය කරන්න පුළුවන් වෙයි කියලා.
නමුත් 11 වසරට ළමයින්ට කතා කරන්න වෙලාවක් මේ වෙලාවේ ලැබෙන්නේ නැති නිසා අපි බලමු දැන් මේකේ ඉන්න 11 වසරේ ළමයි දැන් මේ පන්තියේ ඉන්න 11 වසරේ ළමයි කීප දෙනෙක් එයාලා මේ පණිවිඩය අරන් යන්න එයාලගේ ගෲප් එකට ගිහලා ඒ පණිවිඩය දාන්න පණිවිඩය දැම්මට පස්සේ එයාලගේ ප්‍රතිචාරයත් එක්ක අපි බලමු අපේ මේ වැඩේ සංවිධානය කරගන්නේ කොහොමද කියලා. හරි. දැන් ශිෂ්‍ය සංගමයක වටිනාකම හැමෝටම පැහැදිලි වෙන්නේ නැති. ශිෂ්‍ය සංගමයක් ඕනේ ඔයාලගේ තියෙන සංගුණ දක්ෂතාවයන් පෙන්වන්න. වගේම ඔයාලගේ දක්ෂතාවයන්ට වටිනාකමක් කරන් දෙන්න. ඔයාලා හැම කෙනෙක්ටම තියෙනවා දක්ෂතාවයක්. Taman හිතනවා නම් Tamanට මේ මට කිසිම දක්ෂතාවයක් නැහැ කියලා. එම නැහැ. හැම කෙනෙකුටම දක්ෂතාවයක් තියෙනවා. ඒක කට භාවිතා කරලා කරන දෙයක් වෙන්න පුළුවන්. ශරීරය භාවිතා කරලා කරන වෙනත් ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. Tamanගේ සිතට එන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. කවි ගීත ලියන තැන ඉඳලා යම්කිසි දෙයක් නිර්මාණය කරන තැනට එනකන් විවිධාකාර හැකියාවන් මේ ළමයි සතුව තියෙනවා. නිසා මේ හැකියාවන් ඔප්නංවා ගන්න අවස්ථාවක් මේ ඔස්සේ ලබා දෙන එක තමයි මගේ අරමුණ වෙන්නේ. හැමෝටම කතා කිරීමේ හැකියාව ඇති කරලා දෙන එක මේ පන්තියේ මට එක අරමුණක් කොට නැත්තම් මම සිදු කරන කාරණාවක් බවට පත් කරනවා හැමෝටම. ඒ කියන්නේ කතිකත්වයේ වර්ධනය කරගන්න ක්‍රමයක් අපි බලමු මේ පන්තිය තුලදී. ඉතින් අපි සිකුරාදා පන්තිය ටිකක් වෙනස් ආකාරයකට ගමන් කරා 10 වසරේ පන්තිය. ඒකත් පොඩ්ඩක් කියන්න. ඒකෙදි ළමයි ගොඩක් ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න අහලා ඒ සහ ටිකක් අර විනෝදකාමී පැත්තට බරව ඒ පන්ති එදා අපේ බොහොම හොඳින් ගෙවුණා ඒ පන්තියේ පැය දෙක. ඉතින් ඔයාලත් ඒක ඒ පන්තිය මේ කරන පන්තියේ අර්ථවත්භාවය රැකගන්න ඔයාලා විසින් දෙන සහයෝගය හරිම වටිනවා. ඒක නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. හරි. ශිෂ්‍ය සංගමයක සමාජිකත්වයේ දරන සිසුයෝ ශික්ෂාකාමී වෙති විනයගරුක වෙති කියලා සඳහනක් තියෙනවා. ශික්ෂාකාමී කියලා කියන්නේ හික්මීමක් තියනවා කියන එක. ඒ වගේම විනයගරුකයි කියලා කියනවා. එහෙනම් ශික්ෂාකාමී විනයගරුක පිරිසක් තමයි මේ මහා සමාජයක රැඳෙන්නේ. ඔයාලා ශිෂ්‍ය සංගමයක ශික්ෂාකාමී බව විනයගරුක බව ආරක්ෂා කරනවා කියලා කියන්නේ වැඩිහිටියන් වුණාට පස්සේ තවත් මහා සමාජයක මේ වගේ සමාජ සම්බන්ධතා පවත්වනකොට ඔබට ශික්ෂාකාමී බව සහ විනයගරුක බව ආරක්ෂා කරමින් ඔබේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්න පුළුවන්. නිසා මතක තියාගන්න වත්මන් පාර්ලිමේන්තුවේ ශික්ෂාකාමී බව සහ විනයගරුක බව බිඳුව තත්ත්වයේ පවත්වාගෙන යන බවත් මතක තබා ගන්න. ඔබ විසින් ඒ කාරණාවන් වෙනස් කළ යුතු බවත් මතක තියාගන්න. මෙතනින් අයත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් සමහර විට. මෙතන ඉන්න කවුරුම හරි කෙනෙක් පාර්ලිමේන්තුවට ගියොත් අනිවාර්යෙන් මට කතා කරන්න, මාව අමතක කරන්න එපා. මොකද පාර්ලිමේන්තුවේදී කරන්න වැඩ ගොඩාක් තියෙනවා. අපිට පාර්ලිමේන්තුවට ගියොත් පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්නේ විශේෂ පුණ්‍ය මහිමයක් තියෙන අයට විතරයි. දැන් ඉන්නේ උන්ට පින තියනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒක නිසා මතක තියාගන්න රටක් හදන තැනක්නේ පාර්ලිමේන්තුව. දැන් වත්මන් විදියට ගත්තාම මේක නිසා බලන්න එතන මහා සමාජයක් ඉන්නවා. විවිධාකාර රටේ පරිපාලනය සම්බන්ධයෙන් නැත්නම් රටේ පැවැත්ම සම්බන්ධයෙන් විවිධාකාර විෂයන් බාර අරගෙන කටයුතු කරන පුද්ගලයන් පිරිසක් තමයි ඔය මැති ඇමතිවරු කියලා අපි සලකන්නේ. ඒතකොට යාළුවට වගකීමක් දෙනවා. යාලා මේ පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කරන්න ඕනේ යාළුවට තියෙන ගැටලු සහ ප්‍රශ්න. ඒ ගැටලු සහ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒවා සාවධානව අහගෙන ඉඳලා ඒවට පිළිතුරු දෙන එක තමයි ඒක අහන කෙනාගේ ඒක පිළිතුරු දෙන කෙනාගේ වගකීම වෙන්නේ. නිසා ඔයාලත් ඒ කියන හැකියාව ඇති කරගන්න ඕනේ. ඒ ඉවසීම කියන එක ඇති කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් පාර්ලිමේන්තුව වගේ නැත්නම් සමහර ටීවී වල යන රූපවාහිනී වැඩසටහන තියෙන සංවාද අන්න ඒ වගේපත් වෙන්න පුළුවන්. ඉතින් අපිත් මේ කතා කරන්න යන මේ පාඩමේදී එක්තරා විදියක සංවාදයක් සම්බන්ධයි. එනම් මේ සංවාදي ඉස්සරහට අරගෙන යන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට. මේ රැස්වීම සෑම පොයි දිනයකම සංවිධානය කරන රැස්වීමක් කියලා අපිට සඳහන් වෙනවා. මෙතනදී මේ රැස්වීමේදී ධර්ම සාකච්ඡාවක් සිද්ධ වුණා කියන එක පිළිබඳව අපිට මෙතනදී සඳහන් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේ කෙනෙක් මෙන්න මේ විදිහට මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරලා තියෙනවා. බෝසත් දුවේ පුතේ මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම
ශාස්ත්‍රූන් වහන්සේ ලෞතර මාමෑණී බුදුරජාණන් වහන්සේයි. මීට වසර 2600කට ඉහත සිදුහත් බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දින බුදු බව ලැබුවා. එදින බුද්ධ ධම්ම යන රත්න දෙක ලොව පහළ වූ බව ඔබ දන්නවා. ඒ වාගේම ඇසලපුන් පොහෝ දින සංඝ රත්නය ලොව ඇති බව ද ඔබ දන්නා කරුණකි. බෞද්ධයෙකු වීම පළමු පියවරයි. දෙවැන්න හරි 11 වසරේ ගෲප් එකට ඔන්න මැසේජ් එක දාලා තිනවා අපේ පුතෙක්. ඒ ගැන අවධානය යොමු කරන්න. ඒකම පුතා ෆෝවර්ඩ් කරත් කමක් නැහැ මේ 10 වසරේකට ඒක වඩාත් හොඳයි. ඉතින් අපේ කතාව බලන්න මේ විදිහට අපේ කතා කරගෙන ආපු ඡේදය කියනවා බුද්ධ ධම්ම සංඝ යන රත්න දෙක ලොව පහළ වූ බව ඔබ දන්නවා. ඒ වාගේම ඇසල පුන් පොහෝ දින සංඝ රත්නය ලොව ඇති වූ බවද ඔබ දන්නා කරුණකි. ඔන්න දැන් අපි ටික ටික ළඟා වෙන්නේ මේ කාරණාවට. දැන් අපි මේ කාලින මාතෘකාවක් දැන් මේ කතා කරන්නේ. අපිට තව ටික කාලයකින් සහ මේ කාලය තුල අපි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමරන කාල කීපයක් නෙමෙයි කතා කරන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ පොහොය මේ තියෙන වැටිලා තියෙන ආකාරය පිළිබඳව වෙසක් පොසොන් ඇසල ආදී වශයෙන් කොහොම කාලීන පසුබිමක තමයි අපි මේ මාතෘකා ගැන කතා කරන්නේ. සංඝ රත්නය ඇසල පුන් පොහෝ දින සංඝ රත්නය ඇති වූ බව ඔබ අප දන්නා කරුණකි.
බෞද්ධයෙකු වීමේ පළමු පියවර තෙරුවන් සරණ යාම අපි කලින් කතා කරපු මාතෘකාවේදීත් කතා කළා කලින් දවසේ රතනත්යන් උපාසතිති උපාසකා තෙරුවන් සරණ ගිය පුද්ගලයා තමයි උපාසකයා කියලා කියන්නේ. බෞද්ධයා සතු අමිල මාණික්‍ය තුරුවන් එහෙම නැත්නම් තෙරුවන් කියලා සඳහන් කරනවා. තෙරුවන් සරණ යාම දෙවියෙකු බ්‍රහ්මයෙකු හෝ ගැලවුම්කාරයෙකුගෙන් පිහිට පැතීමට වඩා හාත්පසින්ම වෙනස් කියලා කියනවා. ඒ කියන්නේ අපි නොපෙනෙන දෙවි කෙනෙක්ගෙන් බ්‍රහ්මයෙක්ගෙන් අපි පිහිට පතනවට වඩා අපි මේ උතුම් ධර්මය සොයාගත්ත අපේ විමුක්ති දායක අපේ බුදුරජාණන් වහන්සේ විසින් සොයාගෙන ලද ධර්මයට තමයි අපි මේ සරණ යන්නේ. මේ ධර්මය තමයි සරණ යන්නේ. නැත්නම් බුද්ධ රත්නයේ සරණ යනවා. ඒ උන්වහන්සේගේ පරම්පරාවෙන් නැත්නම් සරියුත් මුගලන් සංඝ පරම්පරාවෙන් පැවතගෙන එන සංඝ රත්නයේ සරණ යනවා. එහෙනම් මේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමක් අපි සලකනවා. සරණ යාම තුළින් අපි අදහස් කරනවා මේ රත්න තුන අපි දිවි හිමියෙන් ආරක්ෂා කරන බවටත් අපි එතනදී පොරොන්දුවක් වෙනවා කියන එක අමතක කරන්න එපා. ඉතින් තෙරුවන් ගුණ දැනගෙන අපි ඇති කරගන්නා පැහැදීම ශ්‍රද්ධාවයි කියලා කියනවා. ශ්‍රද්ධාව. එහෙම නැත්නම් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කරගෙන අප තෙරුවන් සරණ යා යුතුය. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලාත් කියන්න ඕන. හොඳේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවත් එක්ක යෙදෙන අනික් වචනේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාවත් එක්ක යෙදෙන අනික් වචනේ මොකද්ද? ඔව් ශ්‍රද්ධාව සිතේ ඇතිවන පැහැදීම ඒ වගේම තෙරුවන් ගුණ පිළිබඳ පැහැදීම සදහැවත් බව ආදි වශයෙන් ඔයාලා පිළිතුරු දීලා තියෙනවා ඒකට. ඉතින් අපි මේ තෙරුවන් කෙරෙහි ඇතිවන නිවැරදි පැහැදීම තමයි අපි මේ සලකන්නේ ශ්‍රද්ධාව කියලා. right. එතකොට මේ ශ්‍රද්ධාවත් එක්ක යෙදෙන අනික් වචනය තමයි පුතේ මේ භක්තිය කියලා කියන්නේ. භක්තිය. එතකොට ඔයාලා භක්තිය තියෙන්නේ කාටද? ඔයාලා භක්තිය ඇති කරගන්නේ කාටද? භක්තිවන්ත වෙන්නේ කාටද කියලා මට චුට්ටකුත් කියන්නකෝ. ශ්‍රද්ධාව දක්වන්නේ කාටද? භක්තිය දක්වන්නේ කාටද? මේක හරි සංවාදාත්මක මාතෘකාවක් හොඳේ. එක වචනයක් නමුත් ඒකේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? එහෙම නැත්නම් ශ්‍රද්ධාවත් එක්ක යෙදෙන භක්තිය කියලා කියන්නේ මොකද්ද? අපි භක්තිය දෙන්නේ කාටද? ශ්‍රද්ධාව දෙන්නේ කාටද? නැත්නම් ශ්‍රද්ධාවන්තව අපි අනුගමනය කරන්නේ කාවද? භක්තිවන්තව අනුගමනය කරන්නේ කාවද? මම හිතන්නේ කවුරුවත් දන්නේ නැහැ. එහෙමද? කවුරුවත් දන්නේ නැහැ මං හිතන්නේ නේ. දැනීම හැටියට කවුරුවත් දන්නේ නැහැ. හරි බලමු පිළිතුරක් එනවා. ඔව් ශ්‍රද්ධාව සහ භක්තිය. මම මෙහෙම කියන්නම්කෝ. මම මේ විදිහට කියන්නම් මේකට උදාහරණයක් හොඳේ. මම කියනවා
මම ඔයාලට කියනවා මෙහෙම. මේක ඇවිල්ලා මේ උදාහරණයක් හොඳේ. මම කියනවා මේ විදිහට මතක තියාගන්න මේ ලෝකේ දෙවියෝ කියන සංකල්පය නැහැ. දෙවියෝ කියන්නේ බොරු කියලා මම කියනවා. දෙවියෝ කියලා සංකල්පයක් නැහැ. ඒක බොරුවක්. ඒ ගැන මේ අදහගන්න කියන්නේ කතා කරන්න එපා. ඒ ගැන දෙවියෝ කියන්නේ බොරුවක්. ඒක කතා කරන්න එපා ඒ ගැන. කියලා මම මහා විශාල දෙවියන් පිළිබඳව ඒ අසත්‍යක්ය ඒක සත්‍යක් නොවේය කියලා උදාහරණ දක්වමින් මහා පිරිසකට දේශනාවක් කරනවා. හරි දේශනාවක් කරනවා. දේශනාව කරලා ඉවර වෙලා මාස කිහිපයකට පස්සේ දේශනාවෙන් පස්සේ දේශනාවෙන් පස්සේ මම යනවා දේවාලයකට. දැන් මම යනවා දේවාලයකට. හරි. මම මහා ලොකු දේශනාවකුත් දීලා මම යනවා දේවාලයකට ගිහිල්ලා අර තඩි පළතුරු වට්ටියකොත් මෙහෙම ඔළුවේ තියාගෙන ඉන්නවා. පොලිමේ ඉන්නවා. පළතුරු වට්ටියකොත් ඔළුවේ තියාන පොලිමේ ඉන්නවා දැන්. හරි. පළතුරු වට්ටිය ඔළුවේ තියාගෙන පොලිමේ ඉන්නේ ශ්‍රද්ධාවෙන්ද භක්තියෙන්ද කියලා කියන්න මට දැන්. පළතුරු වට්ටිය ඔළුව උඩ තියාගෙන ඉන්නේ ශ්‍රද්ධාවෙන්ද භක්තියෙන්ද? දැන් දේවාලයක අපේ වාරේ එනකන් දැන් මේ පොලිමේ ඉන්නේ. ඔව් මොකද කියන්නේ කට්ටිය? ඔන්න කියනවා කට්ටිය බයකින් කියලා නැත්තම් බයට කියලා කියනවා. ශ්‍රද්ධාව නැත්තම් මේ පළතුරු වට්ටියක් දේවාලයක දැන් පොලිමේ දැන් දුම් සුව දෙනවා බෙල් මේ මොනවද පොඩි මේ ගාන්ටාර හෙලෙනවා සිලිම් බිලින් නාදෙනවා යාතිකා ගීතිකා ඇහෙනවා ඈ මේ කේක දේශනා ඇහෙනවා කේක බාර ඔප්පු කරනවා ඊට පස්සේ පුද පූජා පවත්වනවා ආලෝක පූජා පවත්වනවා ශබ්ද පූජා පවත්වනවා දැන් මේවා ඇහෙන කොටත් එක්ක දැන් මෙහෙම පළතුරු වට්ටිය තියාගෙන ඉන්නකොට ශරීරේ මයිල් ටිකත් එක්ක කෙලින් වෙලා දැන් මෙහෙම ඉන්නවා දැන් තමන්ගේ වාරය එනකම් ඒක මන බරයි පළතුරු වට්ටේ ඒත් නෑ හිතේ තියෙන මේ අර මම කිව්වේ හිස්තනක් අන්න ඒක හින්දා ඔළුව උඩ තියාගෙන පොලිමේ ඉන්න තමන්ගේ වාරය එනකම් ඒකට දානවා තමන්ගේ වාහනේ යතුරක් දානවා ඒකට පළතුරු වට්ටිය ඇතුළට තමන්ගේ වාහනේ යතුර දානවා කහ දියරෙන් හොදලා යතුර දානවා ඊට පස්සේ මේ ඔය මොනරු කොළ නැත්තම් thousands money තියෙන නැත්තම් 5000s කොළ ටිකක් ඔතලා බුලත් කොළයක තියලා ඒකේ තියෙනවා ඈ දැන් කාටද මේ ඔව් කාටද මේ රුපියල් 1000 තියන්නේ කාටද රුපියල් 1000 තියන්නේ මේ ඔතලා ඔව් උත්තරයක් දීලා තියෙන එක්කෙනෙක් දැන් අර පළතුරු වට්ටියක තමන්ගේ වාහනේ යතුරයි ටිකක් දිග thousands කොළ ටිකකුයි බුලත් කොළේ කොතලා පළතුරු වට්ටියේ සංගවාගෙන ඔළුවේ තියාගෙන ඉන්නේ කාට පූජා කරන්නද ওই පළතුරු වට්ටියයි සල්ලි යතුරයි කාට පූජා කරන්නද තියෙන්නේ කාට පූජා කරන්නද ඉන්නේ දෙයියන්ට ඔව් එක්කෙනෙක් කියලා තියෙනවා දෙයියන්ට කියලා හිත දෙයියන්ට කියලා තියන්නේ නම් ගන්න කපුවා කියලා කියනවා හොඳයි තව එක්කෙනෙක් කපුවට කියලා කියනවා ඔව් දැන් පඳුරු ඇත්තටම දෙයියන්ට පඳුරු ඕනේද ඈ දෙයියෝ සුපර් මාකට් යනවද ඊට පස්සේ දෙයියෝ shopping කරනවද නෑ
එහෙනම් පණුන මොකටයි? දෙවියන්ට තිබ්බට සර් කපුව තමයි ගන්නෙ. කාඩ් ගන්න වෙන්න ඇති. ඔව්. ඉතින් මතක තියාගන්න අපි ඔය විදිහට පොලිමේ ඉන්නේ වට්ටියක් ඔළුවේ තියාගෙන බයට. බය කියලා කියන්නේ අනිත් පැත්තෙන් භක්තිය. බය කියලා කියන්නේ. භක්තියට කියන තවත් වචනයක් විදිහට බය කියන එක සලකන්න පුළුවන්. දැන් අර මම මහා විශාල ලෙක්චර් එකක් දීලා හැමෝටම දෙයියන් කියන්නේ බොරුයි කියලා පළතුරු වට්ටියක් ඔළුවේ තියාගෙන ඉන්නකොට මගේ අර දේශනාව අහපු කෙනෙක් එනවා මල්ලකට. මේ අර මහත්තයා නේද? අර දේශනාවක් කරේ දෙයියෝ බොරුයි කියලා. මොකද ඔබතුමා කිව්වනේ දෙයියෝ බොරුයි කියලා. දෙයියෝ නෑ කියලා කිව්වනේ. දෙයියෝ කියලා හැම කෙනෙක් නෑ කියලා කිව්වනේ. එතකොට කියනවා කට වහගෙන යන්න පොඩ්ඩක් එහාට. මේ දෙයියෝ කෝප වෙයි. අන්න මතක තියාගන්න. ශ්‍රද්ධාව සහ භක්තිය කියලා කියන්නේ දෙකක්. එතකොට අපි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ තුල ඇති කරගන්න ඕනේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව එන්නේ සිත ඇතුලෙන්. අපි ඒ උන්වහන්සේගේ තියෙන මහා ගුණ කදම්බේ අපි දන්නවා බුදු ගුණ අනන්තයි කියලා ඔය වාහනවල එහෙම ගහලා තියෙනවා දැකලා ඇති. බුදු ගුණ අනන්තයි. එහෙනම් ඒ අනන්ත වූ බුදු ගුණ සහිත මහා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන කියවෙනකොට අපිට ඇති වෙන්න ඕනේ අප්‍රමාණ ශ්‍රද්ධාවක්. හැබැයි දෙවි කෙනෙක් ගැන කියනකොට අපිට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. දෙවි කෙනෙක් ගැන කියනකොට අපිට ඇති වෙන්නේ භක්තියක්. ඒ නිසා මතක තියාගන්න අපි බුදුන් කෙරේ ඇති කරගන්න ඕනේ ශ්‍රද්ධාවක්. නිසා ඒක අමතක කරන්න එපා. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මුල් කරගෙන තෙරුවන් සරණ යා යුතුය. එහෙනම් ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය. ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය. දැන් අවබෝධය කියන කාරණාවේදී ඒ අවබෝධය විස්තර කරන්න මම මෙන්න මේ විදිහට. දැන් ඔයාලා ශ්‍රද්ධාව කියන එක දන්නවා තෙරුවන් කෙරෙහි ඇතිවෙන පැහැදීම. තෙරුවන් කෙරෙහි අපි සෑම පැත්තකින් ඇතිවෙන පැහැදීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දහම් කරුණු තේරුම් ගන්න අපි ගාව තියෙන්න ඕනේ ප්‍රඥාවක්. එහෙම නැත්නම් අවබෝධයක්. right එතකොට මේ අවබෝධය කොහොමද අපි ඇති කරගන්නේ කියන එක ගැන කතා කරොත් මම පුංචි උදාහරණයක් කියන්න මේ විදිහට. පුංචි ළමයි දෙන්නෙක් සෙල්ලම්පත් වෙනවා. හරි? නැත්තම් පුංචි ළමයි දෙන්නෙක් මිදුලේ සෙල්ලම් කර කර ඉන්නවා. එකම වයසේ සහෝදරයෝ දෙන්නා සෙල්ලම් කර කර ඉන්නවා මිදුලේ. ඒ දෙන්නා මිදුලේ සෙල්ලම් කර කර ඉන්නකොට එක්කෙනෙකුට වතුර තිබහ වෙලා හරි මොන හරි උමනාවකට එයා යනවා කුස්සියට. චුටි ළමයි දෙන්නේ. එතකොට කුස්සියේ අම්මා ඉන්නවනේ සාමාන්‍යයෙන් අම්මා කුස්සියේ ඒ වෙලාවේ නැහැ. අම්මා හොඳ මේ බත් එක මේ නැත්නම් වතුර මුට්ටියක් පැහැෙන්න තියලා ලිපේ තියලා අම්මා ගිහින් වතුර ගේන්න. ඉතින් මේ අම්මා වතුර ගිහින් ඉන්න වෙලාවේ ළමයා යනවා කුස්සියට. ළමයා දකිනවා ගින්දර හරි ලස්සනයි. ගින්දර රතු පාටයි එළියත් හරි අමුතුයි. ඇහැට දැක්ක ගමන්ම ඇහැ ඇදිලා යනවා. ඉතින් මේ ළමයා ආසාවට මේ නොදරුවා ආසාවට ගිහින් අර ගින්දර මහා විශාල ලිප ඇතුළට අත දානවා මේ විදිහට. අත දාපුවම ඔන්න එයාගේ අත් දෙක පිච්චෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ළමයා මට කියන්න ආයේ කවදාවත් මේ එහෙම අත් දෙක දැම්මට පස්සේ එයාට සිද්ධ වෙන දේත් එක්ක එයාගේ අත් දෙක පිච්චෙනවා. දිය බුබුලු දානවා ඊට පස්සේ ඒ අත්වලට ප්‍රතිකාර කරන්න ඕනේ වේදනයි දනවා
ඉතින් ඒ වගේ දේවලුත් එක්ක එයාට ඒකේ රහ තේරෙනවා. ඒ ගින්දර වලට අත දැමීමේ ප්‍රතිවිපාක යාට තේරෙනවා. ඉගෙනීමේ ඒ අවබෝධය යාට ලැබෙනවා. එහෙනම් අපි යම්කිසි දෙයක් කරනකොට සහ කියනකොට ඒ අවට පරිසරයේ තියෙන සාධකත් එක්ක ගලපලා අපිට ඒ කියන විෂය කරුණ ඒ කියන්නා වූ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන් ඥානයක් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි ප්‍රඥාව කියලා කියන්නේ. මං හිතන්නේ ඒක පැහැදිලි. ඉතින් අර අත පුච්චගත්ත ළමයාට හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඉතින් ඔහොම කිව්වොත් එහෙම කට්ටියට වෙලා තියෙන වැඩ කිව්වහම හරි ලස්සන කරන්ට් වැදිලා තියෙන කාටද කියලා අහුවොත් එහෙම ඔන්න මතක් වෙනවා. තාමන්ට කරන්ට් වැඩිච්ච දවස ඔන්න මතක් වෙනවා හොඳට. ඈ එතකොට ආයේ ජීවිතේටවත් කවදාවත් ඔය කරන්ට් එක වද්ද ගන්න චේතනාව නැහැනේ. ඒ ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. විදුලියත් එක්ක වැඩ කරනකොට අපි කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ගින්දරත් එක්ක වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක ගැන දැන් අවබෝධයක් තියෙනවා. අන්න ඒ වගේ අපි ගනුදෙනු කරන, අපි හසුරවන, අපි පරිහරණය කරන දේවල් වෙන්න පුළුවන්, පුද්ගලයෝ වෙන්න පුළුවන්, යම්කිසි විෂයක් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් තුළ අපි ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕනේ. ප්‍රඥාව මුල් කරගෙන වැඩ කරන්න ඕනේ. එහෙනම් අපි මේ ඉගෙන ගන්න ධර්මය ඉගෙන ගන්නකොටත් අපි ශ්‍රද්ධාව වගේම ප්‍රඥාව මුල් කරගෙන අපි මේවා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙනම් තෙරුවන් ගුණ මෙනෙහි කිරීමේ පහසුව සඳහා ඒ අන්තර්ගත වූ මහා ගුණ සමුදාය කැටි කර පෙන්වා දී තිබෙන බව හොඳින්ම අපි දන්නවා. එහෙනම් මතක තියාගන්න මේ කතා කරන්න යන ඊටා ගැඹුරු කාරණාවක්. අපි දන්නවා බුදු ගුණ අනන්තයි කියලා. ඒ අනන්ත වූ බුදු ගුණය අනන්ත වූ බුදු ගුණ කැටි කොට කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ බොහෝම කෙටියෙන්. මෙතනදී කියනවා මේ සාකච්ඡාව ඔබට බොහෝ දුරට වැදගත් වේවි. මෙහෙම මේට හොඳින් සවන් දෙන්න, හොඳින් සහභාගී වන්න, ඔබට ඇති ගැටලු විමසන්න, අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ආදී වශයෙන් ස්වාමින් වහන්සේ දරුවන්ට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා මෙහෙම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රත්නයේ ලෙස බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නයේ ලෙස හඳුන්වන්නේ ඇයි කියලා සුබාදුවට කියන්න පුළුවන්ද? ඔන්න අහනවා ස්වාමින් වහන්සේ සුබාගෙන් ප්‍රශ්නයක්. එතකොට සුබා මේ විදිහට උත්තරයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ ලොව ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රෝන් වහන්සේ වන නිසා උන්වහන්සේගේ අගය අර්ථවත් කිරීමට බුද්ධ රත්නය හෙවත් බුදු රුවන ලෙස හඳුන්වනු ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සොයාගත්ත මේ දේ නැත්නම් බුදුරජාණන් වහන්සේ සොයාගත්ත ධර්ම කාරණාත් එක තමයි උන්වහන්සේ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවණයන් වහන්සේ බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සොයාගත්ත දේ නැත්නම් උන්වහන්සේ සොයාගත්ත ධර්මය උන්වහන්සේ මවපු එකක් නෙමෙයිනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඥාණයට පහළ වෙච්ච නැත්නම් වෙන කොහෙන් හරි ආපු උන්වහන්සේට හිතලා කියපු දෙයක් නෙමෙයි මතක තියාගන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකයේ තියෙන ඇත්ත. අපිට නොපෙනෙන ඇත්ත මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට සතුන්ට පේන්නේ නැති සත්‍ය දේ උන්වහන්සේ පෙන්වලා දුන්නා. මෙන්න මේක තමයි මේ ලෝකේ තියෙන සත්‍ය. මෙන්න මේ විදිහට වැඩ කරොත් අපි මෙන්න මේ විදිහටපත් වෙනවා. මෙන්න මෙහෙම අපි වැඩ කරොත් අපි මෙන්න මේ වගේ තත්වයන් වලටපත් වෙනවා. මේ දේවල් කාටවත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා. මේ ලෝකේ කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මෙන්න මේ කියන කාරණාව. මිනිසුන්ගේ ඉපදීම කාටවත් නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේටවත් තව කෙනෙකුගේ ඉපදීම නවත්තන්න බෑ. තව කෙනෙක් මැරෙන එක නවත්තන්න බෑ. පැහැදිලි මං කියන කාරණාව. එහෙනම් මේ මිනිස්සු නැත්තම් මේ ලෝකයේ තියෙන යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ විදිහ තමයි මේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හොයාගත්ත මහා ධර්මය තුලින් අපිට දේශනා කරේ. අපි අදටත් අපේ සංඝ සමාජයේ විසින් සංඝ රත්නයේ විසින් අපිට දේශනා කරන්නේ අන්නේ ධර්මයේ ඒ ලෝකේ යථාර්ථය. ඒ ලෝකේ යථාර්ථය තේරුම් ගන්න නැති තාක්කල් අපි මේ සංසාර ගමනේනේ කැරකෙන එකනේ කරන්නේ. ධර්ම චක්‍රේ අපි මේ සංසාර ගමනේ කැරකෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ කියන චක්‍රයේ කැරකෙනවා ඛණ්ඩව නැවතීමක් නැතුව. දැන් මේ සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට වෙන කිසිම ශාස්ත්‍රූවරයෙක් ඒ සත්‍ය දේශනා කළා නැහැ මේ විදිහට. මෙම ලෝකයේ මෙම
දැන් අපි දන්නවා අපේ දහම තුල තියෙන මූලික ඉගැන්වීම් තියෙනවානේ. මේ ත්‍රිලක්ෂණය, කර්මය, පුනර්භවය. මෙන්න මේ කියන කාරණා. මේ කාරණා ගැඹුරින් විග්‍රහ කරගත්තාම අපිට පැහැදිලි වෙනවා ඇත්තනේ මේ ලෝකේ හැමදේම එහෙමනේ. ගහක් හටගත්තොත් ගහ කවදා හරි මැරෙනවානේ. ඇයි ගහ හටගත්තාම මේ ගහ ජීවිත කාලෙම ඒක ගහ අපි අපේ හිතන තාක් කල් අපිට තියාගන්න බැරියයි. ඇයි අපේ ශරීරය අපි හිතන විදිහට තියාගන්න බැරි? ඇයි අපේ සිතුම් පැතුම් වලට ගැළපෙන විදිහට අපි හිතන දේවල් ඒ විදිහට නොවන්නේ? මෙන්න මේ කාරණා තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ තුලින් අපිට දේශනා කළේ. එහෙනම් මතක තියාගන්න මේ ලෝදහම තමයි අපිට බුදුරජාණන් වහන්සේ හොයලා දුන්නේ. ඒක නිසා අපි බුදුරජාණන් වහන්සේට නම් කරනවා සර්වඥ කියලා. බුදුරජාණන් වහන්සේ අපි සර්වඥ කියලා නම් කරනවා. බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දත් කෙනෙක් විදිහට අපි සලකනවා. එහෙනම් මෙහෙම හිතන්න කල්පනා කරන්න. අපි පුද්ගලයෝ විදිහට මේ ලෝකයේ දැනගෙන හිටිය යුතු යම්කිසි ප්‍රමාණයක් තියෙනවා නම් මොන හරි දෙයක් මේ ලෝකේ අපි විසින් නැත්තම් පෘථග්ජනය විසින් දැනගත යුතු යම්කිසි විෂය ප්‍රමාණයක් තියෙනවා නම් ඒ සමස්ත විෂය ප්‍රමාණයම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත දැනගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුල පවත්නා මහා දැනුම් සම්භාරය සමාන වෙනවා ලෝකය තුල තියෙන ලෝක ස්වභාවයට. ලෝක ස්වභාවයේ සමානයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සමානයි ලෝක ස්වභාවය. නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන හැම දෙයක් ගැනම විග්‍රහ කරා. අද මේ අපේ පරිසරයට සිද්ධ වෙලා තියෙන දේවල් අපේ සමාජයට සිද්ධ වෙලා තියෙන දේවල් බුදුරජාණන් වහන්සේ කිව්වා. කොසල් රජතුමා දැකපු සිහින වලින් අපිට පෙන්නවා ඉඟි කළා. එහෙනම් ලෝකය තුල තියෙන යම්කිසි සත්‍යක් වේද ඒ සියලු සත්‍ය බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත යම්කිසි ධර්ම කාරණාවක් තිබේද ඒ ධර්ම කාරණා ලෝකයේ යම්කිසි කෙනෙක් දැනගත යුතු ධර්ම කාරණාවලට සමානයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සර්වඥ කියලා අපි නම් කරනවා. එහෙනම් අමතක කරන්න එපා අන්නේ කියපු කාරණාව. ඉතින් එහෙනම් අපි මේ බුදුරජාණන් වහන්සේ අපේ ආගමට අදාළව නැත්නම් අපි සලකන විදිහට මේ තාම ශ්‍රේෂ්ඨ සොයා ගැනීමක් කරපු ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ නිසා අපි උන්වහන්සේට ගරු කරනවා, උන්වහන්සේට වන්දනාමාන කරනවා. උන්වහන්සේ සොයාගත් මාර්ගය තුල අපි ගමන් කරමින් ඉන්නවා. ඉතින් වන්න ස්වාමින් වහන්සේ දෙවණියට මේ විදිහට ප්‍රකාශයක් කරනවා. බුද්ධ රත්නයේ ගුණ සිහි කරන ඉතිපිසෝ පාඨයේ ගුණ කීයක් පෙන්වා දී තිබෙනවාද? එහෙනම් අපි බුද්ධ රත්නයේ සරණ යනවනේ. ත්‍රිවිධ රත්නයේ සරණ යනකොට අනිවාර්යෙන්ම මේ සිව්වණක් පිරිස මේ කියන්නේ මේ බුද්ධ රත්නය අනිවාර්යෙන්ම මේ සිව්වණක් පිරිසම සරණ යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති සමහර භික්ෂූන් වහන්සේලා පන්සිල් සමාදන් කරනකොට පන්සිල් සමාදන් කරන අවස්ථාවේදී අපිට තිසරණය සමාදන් කරනවානේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදි වශයෙන් ဒ ුතියම්පි තතියම්පි ආදි වශයෙන් අපිට තිසරණය සරණෙහි පිහිටවනවානේ. ඊට පස්සේ පන්සිල් මේ දෙනවනේ අපිට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදි වශයෙන් පන්සිල් සමාදන් කරනවා. ගිහි පිරිස එහෙම නැත්නම් මේ උපාසක උපාසිකා පිරිස. ඊට පස්සේ බලන්න හොඳට සමහර අවස්ථාවල අපේ භික්ෂුන් වහන්සේලා මේ ඉතිපිසෝ පාඨ එහෙම නැත්නම් බුද්ධ රත්නය ගැන සඳහන් වන ගාථාව සජ්ජායනා කරනකොට උන්වහන්සේලාගේ දෑත් එකතු කරමින් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනවා. ධර්ම රත්නයට වන්දනාමාන කරනවා. හරි. ඒ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක්.
හරි. ඉතින් ඔය විදිහට අපේ සංඝ රත්නය නැත්නම් අපේ මේ සිව්වනක් පිරිසේන භික්ෂු භික්ෂුණී කියන අපේ සංඝ රත්නයත් මේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. ඒ ගාථා සජ්ජායනය කරනකොට ඉතිවිසෝ පාඨ ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ආදි වශයෙන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9ක් මෙතනදී මෙනෙහි කරනවා. ඉතින් මේ මෙනෙහි කරන ගුණ 9 පිළිබඳව අපි දැනගන්න ඕනේ. මෙන්න මෙතන සඳහන් වෙන ගුණ 9යි. ඒ මොනවද? අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තහා දේව මනුස්සානං බුද්ධෝ භගවා. එහෙනම් මේ ටික හරියට වැදගත් වෙන අපිට පාඩම් කරලා තියාගන්න වැදගත් වෙනවා මේ කියන කාරණා ටික. මොකද මේ ටික අපිට මේ කාරණා පිළිබඳ අවබෝධයකින් තොරව අපි කටයුතු කිරීම අපේ මේ ශ්‍රද්ධාවට ගැටලුවක් වෙන්න පුළුවන්. අපි ධර්මයේ ඉගෙන ගන්න බොදු දරුවෝ විදිහට නැත්නම් බොදුනුවන් විදිහට මේ කාරණා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම හරි වැදගත් වෙනවා. ඉතින් මෙතනදී සඳහන් වෙනවා බුදුගුණ කියවෙන ඒ පදවල තේරුම මේ දරුවෝ දන්නවද? ස්වාමින් වහන්සේ එහෙම කියද්දී ළමයි කියනවා එහෙමයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ කියනවා බුදුගුණ ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න පුළුවන්ද? පුළුවන්. කැමැතිය පුළුවන්. මම කැමැති වුණ ළමයි කියනවා. එක ළමෙක් කියනවා. ඊට පස්සේ අරහං ගුණයට බොහොම හොඳයි. අපි බලමු අරහං ගුණයේ අර්ථය. ඔන්න අරහං ගුණය කියන්නේ මොකක්ද කියලා කියන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සියලු කෙලසුන්ගෙන් දුරු වූ හේයින්ද රහසින්වත් පවු නොකළ හේයින්ද සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ හේයින්ද අරහං නම් වන සේක. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේගේ අරහං කියන බුදු ගුණය විග්‍රහ කරනකොට කියනවා උන්වහන්සේ රහසින්වත් පවු නොකළ නිසා ඒ වගේම සියලු පූජාවන්ට සුදුසු වූ නිසා සියලු කෙලෙස් ධර්මයන්ගෙන් තුරු වූ නිසා අපි දන්නවා බුදු වෙනකොට සියලු කෙලසුන් නසා බුද්ධත්වයේ ලබා ගත. එහෙම නැත්නම් සියලු ආසවයන් ඡය කරා. සියලු කෙලෙස් මල. කෙලෙස් කියලා කියන්නේ අපිට ඇතිවෙන ආසාවන්. අපිට ඇතිවෙන ආසාවන්. අපි පුටුවක ඉඳගෙන ඉන්නේ ආසාවකට. අපි රස දිව පිනවන්නේ අපේ ආසාවලට, අපි කෙලෙස් වලට. අපි ලස්සන ඇඳුම් අඳින්නේ අපේ ආසාවලට, කෙලෙස් වලට. ඒ නිසා මතක තියාගන්න. මේ සියලු කෙලෙසුන් නසා කෙලෙසුන් බිඳුව තත්ත්වේ පවත්වා ගත්තා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට අපි අරහං කියලා නම් කරනවා. සමාජ ජීවිතේත් අරහං කියලා කියනවනේ. අරහං කියන එපා කියලා කියන අදහස ගොඩක් අය මේ අරහං කියන වචනේ කියන එක ඇත්තට අපේ දහමත් එක්ක ගැලපෙන කාරණාවක් නේ. මට නම් අරුව අරහං. එහෙමත් කියනවනේ. මට අරුව පේන්න බෑ. මට මේ අර අහවල අරහං. මට අර කෑම අරහං. නෝමත් කියනවා. සමතක තියාගන්න හරි විදිහට අපි වචන තේරුම් ගන්න එක හරි වැදගත්. අපි මේ දහම ඉගෙන ගන්න ළමයි විදිහට. ඒ වගේම කියනවා බොහොම හොඳයි දුවේ පුතේ. කෙලෙස් කියන්නේ සිතේ ඇතිවන කිලිටි ගති. දුර්වලතා. ඒ වගේම පෘථග්ජන සියලු දෙනා තුලම දුර්වලතා තිබෙනවා. මොනවද මේ කෙලෙස් එහෙම නැත්නම් දුර්වලතා කියලා කියන්නේ? අන්න දැන් අපිට තියෙන දුර්වලතා ගැන මෙතන කතා කරන්න සූදානම් වෙනවා. දැන් අපිට තියෙන දුර්වලතා කීපයක් බලන්න. ලෝභ, ද්වේෂ, මෝහ. මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන එක තනි වචනයකින් විස්තර කරොත් අපි කියනවා මේවට අකුසල මූල. අකුසල මූලයන් විදිහට නැත්නම් අකුසල සිද්ධ වෙන ප්‍රධාන නැත්නම් මූලික කරුණු තුන විදිහට අපිට මේව සලකන්න පුළුවන්. ලෝභය කියලා කියන්නේ මොකද්ද? ලෝභය කියලා කියන්නේ අපි දැඩිව අල්ලා ගන්න එක. අර අපි කියන එකට මේ සක්කාය දිට්ඨිය කියලා කියනවනේ. මම මාගේය කියලා අපි හැම දෙයක්ම රඳව ගන්න උත්සාහ කරනවා. මේක මගේ. මේක මගේ පොත. මේක මගේ ඇඳුම. මේක මගේ සපත්තු දෙක. මේක මගේ කියන හැඟීම තුල අපි දැඩිව අල්ලා ගන්නවා කියන්නේ දැන් අල්ලගත්තට කමන්නේ. ඉතින් අපි දන්නවනේ ඉතින් අල්ලා ගන්න එපා. ඉතින් අපි පරිහරණය කරන්න ඕනේ දේවල්. හැබැයි මේ දේවල් කිසිම කෙනෙකුට දෙන්නේ නැතුව අපි දන්නවනේ එහෙම අධික ලෝභී පුද්ගලයෝ විදිහට අදින්න පුබ්බක වගේ කට්ටිය. එහෙම නැත්නම් අර කියන්නේ මේ තෘෂ්ණාව වැඩිකම නැත්නම් මේ තියෙන දේවල් වලට තියෙන ආසාව වැඩිකම
එම ගන්න පුළුවන් අපිට. ඉතින් එතකොට ලෝභය කියලා කියන්නේ අපි දැඩිව යම්කිසි දෙයකට දක්වන කැමැත්තනේ ලෝභය කියලා කියන්නේ. කොටිම ගියොත් පෙරේතකමන එක පැත්තකින් කිව්වොත් එහෙම. ඒක නිසා මතක තියාගන්න අපි මේ ලෝභී සිතුවිලි නැති කිරීම තුළින් අපිට මෙතනින් මිදෙන්න පුළුවන්. හැබැයි අපි මේ ලෝභී සිතුවිලි තියෙන තාක්කල් අපිට මේකෙන් මිදෙන්න අමාරුයි. ඒක පෘථග්ජනයිනේ. පෘථග්ජන කියලා කියන්නේ මෙන්න මේ මනෝභාවයන් තියෙන කෙනාට. ඉතින් අපි පෘථග්ජන භාවයෙන් මිදෙන්න නම් අපි මේවා ටිකෙන් ටික අඩු කරන්න ඕනේ. ඉතින් මේ වර්තමාන සමාජයේ තියෙන සමාජ රටාවත් එක්ක ඇත්තටම මේ දේවල් අඩු වෙනවද වැඩි වෙනවද කියලා වලට කල්පනා කරලා බලන්න පුළුවන්. ඇත්තටම මේවා වැඩි වෙන එක වෙන්නේ. මේක අඩුවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. විවිධාකාර විදියට මිනිස්සු සමාජයේ සිදු කරන විවිධාකාර විපර්යාසන් එක මේ එක දේවල් වැඩි වෙනවලු. කියන්නේ ලෝභීකම ලෝභකම වැඩි වෙන තත්වයකටපත් වෙනවා. තව කෙනෙකුට තව දෙයක් දෙන්නේ නැති තත්වයකටපත් වෙනවා. යම්කිසි උපකරණයක් යම්කිසි දෙයක් තව කෙනෙකුට පරිහරණය කරන්න දෙන්න ලෝභ හිතෙනවා. දෙන්නේ නැහැ. හරි. එතකොට ඒකෙදි අපිට තේරුම් ගන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරකදී දැන් ඔයාලා දන්නවා ගෙවල් වලදී එක එක අවස්ථාවන් වල අපිට සිද්ධ වෙනවා අසල්වැසියන් එක්ක බාන්න හුවමාරු කරගන්න. එතකොට තව කෙනෙකුට ඒ බහණ්ඩේ හුවමාරු කරනකොට දැන් හිතන්න අපි උදාහරණයක් විදිහට ඔය උදළු නේද? උදැල්ලක් නැති ගෙදරකින් එහෙම උදළු නැති ගෙවල් නේ. සමහර ඉතින් ඊළඟන ඔය යකඩ ඉන්නක් නැත්නම් අලවංගුවක් වගේ එකක් ඊළඟගෙන එනවා. එතකොට ඒක අරන් ගියාට පස්සේ ඒ යකඩ ඉන්න නැත්නම් අලවංගුව අරන් ගියාට පස්සේ ඒක අරන් යන කෙනා ඒක හරියට පාවිච්චි කරලා ඒක නැවත ගෙනල්ලා දුන්නොත් ගැටලුවක් නැහැ. මොකද අර කෙනා ඒක දෙනවා එයාට පරිහරණය කරන්න එයාට ඒක පාවිච්චි කරන්න. නමුත් එයා ඒ දේ හරියට භාවිතා කරේ නැත්නම් ආය එයාට ඒ දේ ලැබෙන්නේ නැහැ. ඒ මතක තියාගන්න අර අපි මේවා සහයෝගයෙන් වැඩ කරනවා. එතකොට එතන ලෝභකමක් නැහැ. එතකොට අපි අර දැඩිව අල්ල ගන්නකොට දෙන්න හිතෙන්නේ නැහැ නේද? අදින්න පුබ්බක වගේ අපි අහලා තියෙන කතාවලදී තේරෙනවා පුදුමාකාර විදිහට මේ ලෝභය කියන එක කියන්නේ තමන්ගේ තියෙන දේවල් දශමයක්වත් එහාට මෙහාට වෙන්නේ නැති වෙන විදිහටනේ එයාලා මේ යාළගේ ජීවිතය ගත කළේ. එතකොට එයාලා මොන වගේ තැන්වලද ඉපදුනේ කියලාත් අපිට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. නිසා මතක තියාගන්න ලෝභය කියන එක අඩු කරගන්න තම තමන් උත්සාහ කරගන්න. මොකද ලෝභය තුලින් අපිට නැවත නැවත අකුසල මූල වර්ධනය වෙනවා. ඒක නිසා ඒ ගැන නැවත නැවත හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. හා එහෙනම් පෘථග්ජන විදිහට අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ අපිට ලෝභය කියන එක බිඳුව තත්ත්වේ පවත්වා ගන්න අමාරු නම් අපි පුළුවන් උපරිමයෙන් අපිට මේ තියෙන අකුසල මූලයන්ගෙන් අපි ඈත් වෙන්න ඕනේ. එතකොට තමයි අපි මේ කෙලස් කියන දේවල් ඈත් වෙලා යන්නේ. එතකොට අපිට මේ ටික ටික අපේ විමුක්ති මාර්ගයට ළඟා වෙන්න පුළුවන් අවකාශය උදා වෙනවා. මෙන්න මේ කියන ඒවා ටික ටික ඈත් කරාම ලෝභය. ද්වේෂය කියලා කියන්නේ තරහවනේ. ද්වේෂය තරහව. මේ තරහ ආපුහම අපි දන්නවා මේ තරහ එන්න වෙලාවක් නැන්නේ හිටි හැටි එනවනේ තරහ. එහෙම නැත්නම් මේ ද්වේෂ සහගත සිතුවිලි නැත්නම් තරහව වෛරය තව කෙනෙක් දිහා දකින චේතනාව හරි ඉක්මනින් වෙනස් වෙනවනේ. ඒක නිසා අපි අන්න ඒ දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. මෝහය නැත්නම් මෝඩකම කියන දේ අපි මිනිස්සු හරි මෝඩයි ළමයි. ඒ කියන්නේ මාර විදිහට මෝඩ.
ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම. දැන් සංචරණ සීමා නැත්නම් ඇදිරි නීතිය දානවා කිව්වම ඔක්කොම යනවා සෙඩ් එකට තෙල් ගහගෙන ඉන්න. ටැංකි පුරවගෙන තෙල් ගහගෙන යනවා. මොකද මේ සංචරණ මේ ඇදිරි නීතිය දානවා. ඇදිරි නීතිය දැම්මම කොහේ යන්නද මේ වාහනේට තෙල් ගහගෙන? මම ඔය උදාහරණයක් කිව්වේ. ඒ නිසා අපේ මිනිස්සු හරි මෝඩයි. මෝහය කියලා කියන නැත්නම් මිත්‍යාව කියලා කියන දේවල් හරි ඉක්මනින් මේ ග්‍රහණය කරගන්නවා. එහෙනම් දැන් ඉතින් මම ඒක දැන් හිතන්න මෙහෙම. මම කියනවා මේ මට වරමක් ලැබුණා. නැත්තම් මට මේ අමුතු ගල් කෑලි වගේක් හම්බුණා පොළොව මතුවෙලා තිබිලා. මම මේවා මගේ මේ ශරීරයේ ස්පර්ශ වෙන විදිහට මම තියාගෙන උනේ. ඒක නිසා මට මේ වගේ දේවල් හම්බුණා. ඔයාලටත් පුළුවන් මේ වගේ දේවල් ළඟා කරගන්න කියලා ඔය ටීවී කියන වැඩසටහන ඔය වාලම්පූරි, ධනලක්ෂ්මී වාලම්පූරි, වාමාවර්ත වාලම්පූරි කියලා මෙහෙම අතේ දාගෙන ඔය ඉස්සර ස්වර්ණවාහිනී වැඩසටහනක් මේ මහා ධනලක්ෂ්මී වාලම්පූරි කියලා එක මහාචාර්යවරයෙක් කියලා කෙනෙක් ඇවිල්ලා මේ යා පෙන්නන එක වාලම්පූරි කියන්නේ ඔයාලා දන්නවන්නේ හග්ගෙඩි වගේ තියෙන්නේ බෙල්ලෝ ඉන්නේ. ඔය වගේ එක වාලම්පූරි එක හැඩ වලින් තියෙන වාලම්පූරි. ඒ වාලම්පූරි ඇතුළට අත දාන්න පුළුවන් අපිට මේක පැත්තකින් එක පැත්ත මෙහෙම අත දාන්න පුළුවන්. ඒවා මේ අපේ දකුණු අත දාන්න පුළුවන් ඒවා දක්ෂිනාවෘත වාලම්පූරි. ඊට පස්සේ අනික ඒවා වාමාවෘත වාලම්පූරි. ඉතින් එයා කියන ওই වාලම්පූරියක් අපේ ළඟ තිබ්බහම අපිට සල්ලි ඇදිලා එනවලු ධනෙ ඇදිලා එනවලු. ඒ කියන්නේ දැන් එයා කියන විදිහට වාලම්පූරියක් අතේ තියාගෙන මෙහෙම අත ගගා ඉන්නකොට වාලම්පූරිය අල්ලගෙන මෙහෙම අත ගගා ඉන්නකොට මෙහෙම එනවා සල්ලි උඩින් මේ පාවි එනවා. එයා කියන්නේ එහෙම. එහෙම තමයි කියන්නේ. ඈ ඉතින් හිතන්නකෝ මොනතරම් මිනිස්සු මෝඩයිද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙච්චර විතර වාලම්පුරියක් එයා විකුණන්නේ රුපියල් ලක්ෂ 2කටද කොහෙද? මෙන්න මෙච්චර විතර චූටි වාලම්පුරියක් එයා විකුණන රුපියල් ලක්ෂයකට. ඒ කියන්නේ ඒක බෙල්ලේ එල්ලගෙන ඉන්න පුළුවන් මාලයක් දාලා මාලේ මේ පෙන්ඩන්ට් එකක් විදිහට ඒක දාගෙන ඉන්න පුළුවන්. එහෙම තමයි එයා කියන්නේ. ඒතර වාලම්පුරි කතන්දරේ. දැන් හරි මිනිස්සු මෝඩයි. ඔය වගේ මිනිස්සු විවිධාකාර තැන්වලට යනවනේ. හරි ඉක්මනින් රැවටිලා එක තැන්වලට ගිහිල්ලා එක දේවල් කරගෙන එනවා. එක දේවල් ගාන යනවා, පොල් ගහනවා. මේ ගහන පොල් ඔක්කොම එකතු කරලා තෙල් ටිකක් ඉඳගත්තා නම් මේ ගෙදර පපඩමයක් බැද ගන්න පුළුවන්. නැත්නම් මේ ගෙදර කන මේ බැදුමකට මේ තෙල් ටිකක් තියෙනවා පොල් ගහන පොල් ටික එකතු කරගත්තා. නිසා මතක තියාගන්න මිනිස්සු කොච්චර මෝඩයිද කියලා. හරි. පොල් ගහනවනේ නේ ඔය දන්නවනේ සමහර අය. ඊම් පොල් ගහනවා. නේ? පොල් ගෙඩියක් ඔලුවට තියාන කපුරු කෑල්ලක තියාන පත්තු කරගෙන තමන්ගේ තේ තියෙන චේතනාව වම කරලා කර මහා වේගෙන් පොල් ගෙඩිය ගලක් මතට පතිත කරනවා. ඒකෙන් එයා බලාපොරොත්තු වෙන මේ පොල් ගෙඩිය මේ කැඩිලා යන විදිහට මේ මං බලාපොරොත්තු වෙන එකාගේ අඬු බඬු කැඩිලා ඵලයන් කියලා හිතාන තමයි අර පොල් ගෙඩිය උතලා පොලේ ගන්න මේ විදිහට. පොල් ගහනවනේ. නේ? නිකමට හිතන්න ඔය ගහන පොල් ගෙඩි ටික සමහර අය ඉන්නවා නිකන් එයාලගේ මේ විනෝදාංශයක් විදිහට පොල් ගහන අය ඉන්නවා. හරි. ඒ නිසා ඔය ගහන පොල් ටික ඔක්කොම එකතු කරා නම් හොඳ ගානකට විකුණ ගන්න තිබ්බා. එහෙම නැත්නම් තෙල් හිඳ ගන්න තිබ්බා. හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් හිඳ ගන්න තිබුණා. මේ ඔය පොල් ගෙඩි ටික එකතු කරගත්තා. ඒ නිසා මතක තියාගන්න ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් අපි අයින් වෙන්න ඕනේ. ඒක වැදගත්ම කාරණාවක්. ඊළඟට කියනවා අපි ගාව තියෙන මේ තවත් දුර්වලතාවයක් විදිහට මේ ඉවසීම නැතිකම. ඉවසීම නැහැනේ. ඒක නම් හැමෝටම තියෙනවා. ඔව්. සමහරලාට මටත් නැති වෙනවා සමහරලාට. යම් අවස්ථාවලදී හොඳේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම. අපිට බඩගින්නට යමක් අවශ්‍යයි. නමුත් යමක් නැහැ. එතකොට යමක් ලැබෙනකන් අපි ඉවසීමෙන් ඉන්න ඕනේ නේද අපි? යම්කිසි ආකාරයක ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි දෙයක් ඔබ සතු වෙනවා නම් ඔබ සතු කරගන්නවා නම් ඒකට අපි යම් ආකාරයක ඉවසීමක් තියාගන්න ඕනේ. ඒ ඉවසීම නැතිකම නිසා අපි ගොඩක් වෙලාවට යම් කාරණා අසාර්ථක වෙනවා, පෙරදෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඉවසීම කියන කාරණාව
ඔව් කවුද අපේ වස්සල ඉන්නවද ක්ලාස් එකේ? ප්‍රශ්න තියෙනවා කියන්න. ඔව් ප්‍රශ්න තියෙනවා නම් කියන්න. වස්සල දිසානායක ඉන්නවා නම් ප්‍රශ්න තියෙනවා කියලා දාලා තියෙනවා. රයිට් අපි ඒක බලමු පස්සේ. ඉතින් ওই විදිහට මේ ඉවසීම කියන එක හරියට ප්‍රගුණ කරගන්න හරි වැදගත්. දැන් ඉවසීම දැන් මම මෙහෙම කියන්නම්. ඔයාලට පුළුවන් නම් වතුර වීදුරුවක් අරගෙන වතුර විදුරට පුරවන්න වතුර විදුරක් අරගෙන විදුරට වතුර පුරවලා මේ විදිහට තමන් අත දික් කරලා අත උඩ වතුර වීදුරුව තියාගෙන ඉන්න බලන්න කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද බලන්න. ඔබට පුළුවන් යම් තාක් වෙලාවක් ඉන්න. අර වතුර වීදුරුවේ බර දැනෙන්න දැන් ගන්න කියලා කියනවනේ නැතනේ. දැන් බෑ දැන් රිදෙනවා කියලා කියනවා. ඉතින් ඔබට පුළුවන් නම් වැඩි වෙලාවක් ඒ විදිහට තියාගෙන ඉන්න. ඔබට ඉවසීම සහ දරා ගැනීම කියන ලක්ෂණ දෙක ප්‍රගුණ කරන්න පුළුවන්. ඉවසීමයි දරා ගැනීමයි කියන ලක්ෂණ දෙක මේ අපිට ඉවසීම කියන එක ඇති කරගන්න පුළුවන් හරි ඉක්මනින්. ඊළඟට තියෙන ඕන බලන්නකො. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම මෙන්න මේ වගේ දේවලුත් අපේ මිනිස්සු තුළ තියෙනවනේ. ඔයාලා ගාවත් තියෙන ඔයාලා බොරුද කියන්නේ ඔයාලා ගාවත් තියෙනවා. නිකන් බොරුද කියන්නේ කියලා බලන්න. මෙහෙම. ඔයාලා කැමති නෑ ඔයාලා දැන් ඉස්සර නම් අපි නම් එහෙම නෑ ඉතින්. ඔයාලා හොයාගත්ත මේ විෂය කරුණක් තව ළමයෙකුට දෙන්න අකමැති. ඈ ඒ කියන්නේ එයා ඒක ඉගෙන ගනි. එයා මට වඩා ලකුණු ගනී කියලා හිතාගෙන ඒ දේ එයාට දෙන්නේ නැහැ ඔයාලා. ඒ වගේම ඔයාලට වාසි සහගත වෙන දෙයක් තියෙනවා නම් ඒක එයාට කියන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් විදිහකට හොඳ ගුරුවරයෙක්ගේ පන්තියක් හම්බුනොත් එහෙම ඔයාට ඔයාගේ හොඳම යාළුවාට කියන්නෙත් නෑ සමහර වෙලාවට. එහෙමයි ඉන්නවෑ. ඔව් මේ සෙට් එකේ තින්න පුළුවන් මම මේ කියන එක අහගෙන. එහෙම ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. ඔබගේ ශක්ති මට්ටමින් අපිට යම්කිසි විභාගයක් සමත් වෙන්න පුළුවන්. ඒ කෙනාගේ ශක්ති මට්ටමින් එයාට ඒ විභාගය සමත් වෙන්න පුළුවන්. සමත් වෙන්න පුළුවන් ශක්ති මට්ටම අනුව ඒ අය ඒ මට්ටම් වලින් සමත් වෙනවා. ඒක එක්තරා විදිහක කාරණාවක්. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න උත්සාහ කරන්න. මෙන්න මේ කියන අපේ පුද්ගලයන්ට ඇති වෙන මෙන්න මේ වගේ මනෝභාවයන් ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගන්න ඔබ අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට මේ ගමන ඉස්සරහට යන්න බෑ. ඉතින් බුද්ධ රත්නයේ ගුණ 9 ගැනම විග්‍රහයක් මම ඔයාලට මැසේජ් එකක් විදිහට ටයිප් කරලා හරි මම ඒක ලියලා හරි ගෲප් එකට දාන්නම්. එතනින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. නමුත් මේක මෙතනදී කතා කරන්න කාලය ප්‍රමාණවත් වෙයි කියලා මම හිතන්නේ නැති නිසා මම එහෙම කියන්නේ. ඊට පස්සේ කියන ස්වාමින් වහන්සේ "ඔය පිළිතුර නිවැරදි. ඔය සියලුම දුර්වලතා අප තුළ පවතිනවා. තවත් විදිහකට කියනවා නම් ඒවා අපට වැළඳෙන රෝග. අප තුළ ඇති මේ රෝග පාලනය කරගත හැකි නම් පව් කරන්නට අප පෙළඹෙන්නේ නැහැ." පව් කියලා කියන්නේ අපි අකමැත්තෙන් කරන දේවල් මතක තියාගන්න. පව් කරාම අපිට දුකක් දැනෙනවා. ඒක අපේ සිතට දැනෙන දුකක් වෙන්න පුළුවන්. අනේ මම මෙහෙම කළා නේ කියලා දෙයක් දැනෙනවා. නිසා යන්න මේ වගේ තත්වයකටපත් වෙන්න එපා. අන්න එහෙම ඔබට සිතුවිල්ලක් දැනෙනවා නම් අන්න ඒක තමයි පව කියලා කියන්නේ. ඔබගේ සිතට අසහනකාරී නැත්නම් කලබලකාරී චේතනාවක් දැනෙනවා නම් අනේ මම මෙහෙම දෙයක් කළා නේ කියලා අන්න ඒක තමයි පව කියලා කියන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. ඔබට හිතට දැනෙනවා නම් සතුටක්. අනේ මම මෙයාට මෙහෙම කරානේ. එයා හරි සතුටින් ඇති දැන් ඒක අහලා. අනේ මම එයාට මේ වගේ උදව්වක් කරානේ. එතකොට අන්නේ ඒ කරපු කාරණාව දිහා දැකලා ඔබගේ හිතට යම් ආකාරයක සතුටක් දැනෙනවා නම් අන්න ඒක තමයි පින කියලා කියන්නේ. ඒ නිසා ඒකත් අමතක කරන්න එපා. ඒ වගේම අවංකවම කෙලෙස් පාලනය කරගන්න ඕනේ අපි පෘථග්ජන විදිහට. අප කරන කියන සියල්ලම පිරිසුදු දිය බඳුනක් වගේ විනිවිදව පෙනෙන්නට ඕනේ. පව් නොකරන අය සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. රහසින්වත් පව් නොකරනවා යනු අවංක වීමයි. රහසින්වත් පව් නොකරනවා කියලා කියන්නේ අවංක වෙන එක. එවැනි අය ගැන සමාජයේ විශ්වාසය ගොඩනගෙන ඕන. සමාජීය විශ්වාසයක් ගොඩනගෙනවා මෙන්න මේ වගේ අය පිළිබඳව. වගේ මේ බදු උතුමන් ගෞරවයට පාත්‍ර වෙනවා. පූජාවට සුදුසු වෙනවා.
සැලකිලි සත්කාර සම්මාන ලබා ගන්න කැමති වෙනවා. සුදුසුකම් ලබනවා. එහෙත් මේවාට සුදුසු කෙනා කවුද යන්න හොඳින් සිතා බැලිය යුත්තක් ඔන්න කාරණාව. ඔබ හැඳින්වූ කෙලෙස් ක්‍රමයන් අඩු කරගෙන කටයුතු කළ හැකි නම් අරහන් ගුණය ඔබේ ජීවිතයට නැත්නම් ඔබේ චරිතයට දෙකට කරගන්න පුළුවන්. අන්න බලන්නකො හරි වටින කාරණාවක් නේද? ලෞතර බුදුරජාණන් වහන්සේ තුල තියෙන මහා අනන්ත ගුණ කදම්බයෙන් අරහන් කියන බුදු ගුණය ඔබේ ජීවිතයට ලං කරගන්න පුළුවන් නම් බලන්න මොන තරම් වටින කාරණාවකද. ඔබ උත්සාහ කරන්න. අද ඉඳලා පුරුදු වෙන්න. ඔබ රහසින්වත් පව් කරන්න එපා. ඔබ රහසින්වත් පව් කරන්න එපා. ඔබගේ කෙලස් තියෙනවා ටික ඉවත් කරලා දාන්න. එතකොට ඔබට අරහන් කියන බුදු ගුණය ටිකෙන් ටික ලබා ගන්න පුළුවන්. හැබැයි මම අරහන් කියලා කී යන්න එපා. මම අරහන් කියලා බෝඩ් දාගන්න එපා. දැන් මතක තියාගන්න ඔබම වෙන්න ඔබේ චරිතයට අරහන් කියන බුදු ගුණය ඔබේ චරිතයට එකතු කරගෙන ඔබ බෝසත් චරිතයක් බවට පත් වෙන්න අද ඉඳලා උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම කියන ඔය දරුවෝ දන්නවනේ බුදු ගුණ අලංකාරයේ කියන පොත ගැන. එතකොට මේ බුදු ගුණ අලංකාරයේ තියෙනවා මෙන්න මේ විදිහට කවියක්. මේ කවියෙන් අපේ බුදු ගුණ විස්තර කරනවා හරිය ලස්සනට. රහසත් පව් නොකොට කෙලෙසර යනුත් දුරුකොට නිසි උයෙන් පුදට අරහා යන නම කියති මුනිදුට. අපේ මුනිදුට අරහන් කියලා කියන්නේ මෙන්න මේ කියන කාරණා නිසා. බුදු ගුණ 9 අපට ආදර්ශයට ගන්න පුළුවන් නේද අපේ හාමුදුරුවනේ. ළමයි කහනවා මේ විදිහට. ස්වාමීන් වහන්සේ කියනවා ඔව් බුදු ගුණ 9ක් නෙමෙයි. ගුණ රාශී 9ක්. බුද්ධ රත්නේ ගුණ අනන්තයි. මතක තියාගන්න මේ එක බුදු ගුණයක් නැවත නැවත ගුණවලට කැඩෙනවා. හොඳේ අපි ටිකක් වැඩිපුර ඉගෙන ගන්නවා නම් අපිට ඒවා ඉගෙන ගන්න පුළුවන්. බුදු ගුණ චරිතායනය කිරීමෙන් ඒක නිසා නැත්නම් බුදු ගුණ මෙනෙහි කිරීමෙන් සිසුන් වන ඔබටත් ගුරුවරුන් වන අපටත් අප තුල ඇති වෙන දුර්වලතා පාලනය කරගත හැකියි. ඔබ හිතනවද එහෙම කරන්න පුළුවන් කියලා? ඔබට හිතනවද එහෙම කරන්න පුළුවන් කියලා? ඔබටත් පුළුවන් මේ බුදු ගුණ 9 ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒතර අපි බුදු ගුණ 9න් කීපයක් සාකච්ඡාවට ලක් කරමු. අපි බුදු ගුණ 9ක් අපිට ලැබෙනවා. මේ බුදු ගුණ පිළිබඳව සරල විග්‍රහයක් කරන්න මේ විදිහට ඔයාලට අපිට තියෙනවා අරහම් බුදු ගුණය අපි කතා කරා. සම්මා සම්බුද්ධ කියලා කියන බුදු ගුණෙද අපිට පුළුවන් තේරුම් ගන්න දුක හට ගැනීම දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව කියා දෙන නිසා එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් සිද්ධ කරන නිසා අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ කියන නාමය නැත්නම් ඒ බුදු ගුණය උන්වහන්සේට හිමි කරලා දීලා තියෙනවා. විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා අපේ බුදුරජාණන් වහන්සේට. ඒ විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ අෂ්ට විද්‍යාවන්ගෙන් සහ 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත වන බැවින් තමයි උන්වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ. එතකොට අපි මොනවද මේ අෂ්ට විද්‍යාවන් සහ 15 චරණ ධර්ම කියන එක පිළිබඳව මම ඔයාලට නෝට් එකක් විදියට මම ගෲප් එකට දාන්නම්. මොකද ඒ ගැන කතා කරන්න කාලයක් නැති වෙයි මේ වෙලාවේ. මොකද දැන් අපිට තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඊළඟට තියෙනවා සුගත කියලා කියනවා මනාකොට ගමන් කළ කියන එක. මනාකොට ගමන් කළ කියලා කියන්නේ උන්වහන්සේ ගමන් කළ මාර්ගය. ඒ තමයි මැදුම් පිළිවෙත. අපි දන්න උන්වහන්සේ අත්තකිලමතානුයෝගයේ කාමසුකල්ලිකානුයෝගයේ කියන යෝග දෙකම අතහැරලා මැදුම් පිළිවෙතක් අනුගමනය කරා. මැදුම් පිළිවෙත එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, අරි අටැංගි මඟ මේ නම් වලින් හඳුන්වන මේ කරුණු 8 අනුගමනය කරපු නිසා උන්වහන්සේට අපි සුගත කියන නම නැත්නම් සුගත කියන බුදු ගුණයෙන් උන්වහන්සේ වන්දනාමාන කරනවා. ඊට පස්සේ ලෝකවිදූ කියලා කියනවා මුළු ලෝක සත්වයාටම සංස්කාර ලෝකය හා අවකාශ ලෝකයේ ලෙස ත්‍රිවිධ ශේස්ත්‍රයන් යටතේ අවබෝධ කරගත් නිසා උන්වහන්සේ ලෝකවිදූ කියලා කියන කියන්නේ අර මම කිව්ව ලෝකයේ තියෙන හැම දෙයක්ම උන්වහන්සේ දැනගත්ත නිසා උන්වහන්සේට ලෝකවිදූ කියලා කියන්න පුළුවන්. ඒ වගේම අනුත්තරෝ පුරිස ධම්මසාරථී කියලා කියනවා. උන්වහන්සේට වඩා ගුණයෙන් උසස් කිසිවෙකු තුන් ලොවෙහිම නැති හේයින් උන්වහන්සේට සමාන කෙනෙක් තුන් ලොවෙහිම නැති නිසා උන්වහන්සේ අනුත්තර කියලා කියනවා. අනුත්තර කියලා කියනවා එහෙනම් උන්වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා උන්වහන්සේ අනුත්තර කියන බුදු ගුණයෙන් අපි වන්දනාමාන කරනවා. ඒ වගේම පුරිස ධම්මසාරථී කියලා කියනවා. දමණය කළ නොහැකි පුද්ගලයන් උන්වහන්සේට දමණය කරන්න පුළුවන් වුණා.
ආලවක අඟුලිමාල වගේ චරිත අපිට උදාහරණ ගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ ඇයි මේ පුරිස ධම්ම සාරති කියලා කියන්නේ කියලා චූටි කතාවක් මට මතක් වුණා. සාරති කියලා කියන්නේ පාලියෙන් මොකේද කියලා ඔයාලා දන්නවද? සාරති කියලා කියන්නේ පාලියෙන් මොකේද? සාරති කියලා කියන්නේ රියදුරාට. එහෙම නැත්නම් ඩ්‍රයිවර්. අපේ භාෂාවෙන් කිව්වොත් සාරති කියලා කියන්නේ රියදුරා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට හම්බෙනවා අශ්වයන් දමනය කරන පුද්ගලයෙක්. අශ්වයන් දමනය කරන පුද්ගලයෙක්. ඔහුගේ නම අශ්වධම්ම සාරති. ඔහුගේ නම අශ්වධම්ම සාරති. ඔහු මේ අශ්වධම්ම සාරති සහ බුදුරජාණන් වහන්සේ අතර සංවාදයක් හටගත්තා. මේ අශ්වධම්ම සාරති ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කොහොමද මේ අශ්වයන් දමනය කරන්නේ? අශ්වධම්ම සාරති කියනවා මම මේ අශ්වය කැලයෙන් අල්ලගෙන ඇවිල්ලා මෙයාලව දමනය කරන්න මම මෙයාලට ගහනවා. මම මෙයාලට පහර දෙනවා. මෙයාලට මම විවිධාකාරයේ තාඩන පීඩාවලට පත් කරනවා. ඒකල තමයි මම මෙයාලව මෙල්ල කරගන්නේ. මගේ යටතට ගන්නෙ. මම මෙයාලව දමනය කරගෙන යන්නේ මේ විදිහට. මෙයාලට වැරෙන් පහර දෙන්න ඕනේ. නැත්තම් මෙයාලා දමනය වෙන්නේ නැහැ. මෙන්න අශ්වයන් දමනය කරගන්න අශ්වධම්ම සාරති සහ බුදුරජාණන් වහන්සේ අතර සිද්ධ වෙන කතාවේදී අශ්වධම්ම සාරති බුදුරජාණන් වහන්සේට කියනවා මම අශ්වයන්ට පහර දෙනවා, අශ්වයන්ට වද හිංසා කරනවා, ඒ ඔස්සේ අශ්වයන් දමනය කරගන්නවා මට ඕන විදිහට. බුදුරජාණන් වහන්සේ කියනවා අශ්වධම්ම සාරති මමත් ඔබ කරන දේමයි කරන්නේ. මමත් පහර දෙනවා. පහර දීලායි දමනය කරන්නේ. අශ්වධම්ම සාරති පුදු වෙනවා බුදුරජාණන් වහන්සේ පහර දෙනවා. අපේ අහලා නැහැ බුදුරජාණන් වහන්සේ පහර දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මම පහර දෙනවා. මම පහර දෙන්නේ අපේ පෘථග්ජනයන්ගේ කෙලෙස් වලට. පෘථග්ජනයන්ගේ තියෙන අකුසල මූලවලට මම පහර දෙනවා. පහර දීලා ඔවුන්ව දමනය කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න එතනින් තමයි බුදුරජාණන් වහන්සේට පුරිස ධම්ම සාරති කියන බුදු ගුණයෙන් උන්වහන්සේ අපි සලකන්නේ. ඊළඟට බලා ගන්න පුළුවන් සත්තා දේව මනුස්සානන් සියලු දේව මනුසුන්ටම අග්‍ර පුද්ගලයෙක් බවට පත් වෙන අග්‍ර කෙනෙක් බවට නැත්නම් වටින කෙනෙක් බවට ගරු බුහුමන් දක්වන උත්තමයාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන එක නිසා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානන් කියලා නම් කරනවා. ඒගොම බුද්ධ කියන නම් වලින් අපි හඳුනන බුද්ධ යන වචනය බුද්ධ යන්නේ අවබෝධ කළ යන්න සඳහන් වෙනවා. බුද්ධ කියලා කියන්නේ නම් අවබෝධ කළ කියන එක. බුද්ධ කියන වචනේ තේරුම අවබෝධ කළ කියන එක. ඊට පස්සේ භගවා එහෙම නැත්නම් භාග්‍යවත් බව කියලා කියන බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පූර්ණේ කරමින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් දම් පාරමී ධර්ම පූර්ණේ කරමින් මේ අවස්ථාව නැත්නම් මේ බුද්ධත්වයේ ලබාගත නිසා උන්වහන්සේ භගවා කියලා නම් කරන. එහෙම නැත්නම් භාග්‍යවත් බව පාරමී ධර්ම පුරමින් එක්ලස් කර මහා පුණ්‍ය සම්භාර ධර්මයේ නිසා උන්වහන්සේ භගවා කියලා නම් කරනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඔන්න මම සරලව කෙටියෙන් විස්තරය කළා. මම මේක ඔයාලට දෙන්නම්. ඊළඟට බලන්න කරුණා කියලා දරුවෙක් මේ විදිහට කියනවා. එhmයි අපේ හාමුදුරනේ ධර්ම රත්නයේ ගුණත් අපට ආදර්ශයට ගන්න පුළුවන් නේද? ධර්ම රත්නයේ ගුණත් මෙන්න මේ විදිහට තියෙනවා. බොහොම හොඳ ප්‍රශ්නයක්. කරුණාගේ උනන්දුවත් අගය කරන්න ඕනේ. ධර්ම රත්නයේ ගුණ කියවෙන පාඩයත් ඔය දරුවෝ දන්නවා. අන්න දන්නවා කියලා කියනවා මේ. අපි දන්නවා එතන ධර්ම රත්නයේ ගුණ 6ක් තියෙනවා. පුතේ ඒකත් අමතක කරන්න එපා. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිෂ්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන දහම් ගුණ 6 බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට තියෙනවා. එහෙනම් අපි බලමු මේ දහම් ගුණ 6 මොනවද කියලා. බොහොම හොඳයි. තේරුම් දැනගත්තට මදි. ඔව් තේරුම දැනගත්තට මදි. එම ගුණ ඇසුරින් ඔබ ගුණ දහම් වර්ධනය කළ ගන්නට ඕනේ. පළමුව අපි සන්දිට්ඨිකෝ ගුණය ගැන විමසා බලමු. ඔන්න සන්දිට්ඨිකෝ ගුණය ගැන තමයි මෙතනදී විමර්ශනය කරන්න බලාගෙන ඉන්නේ මුලින්ම. අපි බලමු සන්දිට්ඨිකෝ කියන්නේ මොකක්ද කියලා. එම ගුණය ඇසුරින් දහම් වර්ධනය කරගන්න වැඩිහිටි අවවාද අනුශාසනා පිළිපදින්න ඕනේ. ඒ වගේම සන්දිට්ඨික ගුණය නිසා හොඳින් පාඩම් කර විභාගයට නිවැරදි පිළිතුරු ලියන්න ඕනේ.
නිවැරදි සිරිත් පිළිපදින්න ඕනේ. සාර ධර්ම අනුව හැඩ ගැහෙන්න ඕනේ. එහෙනම් අපි බලමු ධර්ම රත්නයේ ගුණ 6 විග්‍රහ කරන්න මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම තියෙනවා ධර්ම රත්නයේ ගුණ 6. ඔන්න බලා ගන්න පුළුවන්. මම මේකේ වන්නම් කියලා ඔන්න නැවත නැවත ආයෙ කියන්න දෙයක් නැහැ. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කියනවා මෙන්න මේක. තථාගතයන් වහන්සේගේ ධර්මය මුල මැද අග යහපත් වන පරිදි මනාකොට දේශනා කරන බැවින් ස්වක්ඛාතෝ නම් වනසේක. ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මුල මැද අග යහපත් වන ධර්ම දේශනා කරනවා. ඒක නිසා තමයි උන්වහන්සේ ගේ ධර්ම රත්නය ස්වක්ඛාතෝ කියලා නම් කරන්නේ. සන්දිට්ඨිකෝ කියලා කියනවා මෙන්න මෙතන මෙහෙම. සතර මාර්ග සතර ඵල උතුම් නිවන යන නව ලෝකෝත්තර ධර්මය තමා විසින් ප්‍රත්‍යක්ෂ කොට තමා විසින්ම දැකිය හැකි බැවින් සන්දිට්ඨිකෝ නම් වලසේ ගන්න බලන්න අපි මේ ධර්මය අපි හරියට අනුගමනය කරොත් හරියට පිළිපැද්දොත් අපිටත් ඒ තැනට යන්න පුළුවන්. අපිටත් අපේ අරමුණු පරමාර්ථ ළඟා කරගන්න පුළුවන්. එහෙනම් සන්දිට්ඨිකෝ ගුණය කියන්නේ ඕක. අකාලිකෝ කියලා කියනවා මේක හැම කාලයකටම ගැලපෙනවා කියන එක. ධර්මයේ අනුව හැසිරෙන වර්ෂ ගණන්, මාස ගණන්, දින ගණන් ගත නොවේ. එවෙලෙම ඵල ලැබිය හැකි බැවින් අකාලිකෝ නම් වනසේ කෝණ කාලයකට ගැලපෙනවා. ඒ වගේම මේ මොහොතේ ධර්මය අවබෝධ කරගත්තාම වුණත් ඒ දහම් වලින් ලැබෙන ප්‍රතිඵලයේ අවබෝධය ලබා ගන්න පුළුවන් ය කියලා සඳහන් වෙනවා. ඒ වගේම එහි පස්සිකෝ කියනවා පරීක්ෂා කළ බැලීමට පිළිවෙත් පිරීමට ආරාධනා කිරීමට සුදුසු ධර්මයක් බැවින් එහි පස්සිකෝ නම් වනසේක. අපිට පුළුවන් මේ ධර්මයේ එහි පස්සික විදියට සලකන්න. ඒ කියන්නේ ඔය දැකලා තියෙන ස්වර්ණ වාහිනියේ එහෙම වැඩසටහනක් යනවා එහි පස්සිකෝ කියලා. ඒකේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක යනකොට එහි පස්සිකෝ එන්න ධර්මයේ දකින්න කියලා වාක්‍යයක් කියනවා. ඒ කියන්නේ මේ ධර්මයේ දකින්න මේ ධර්මයේ අනුව හැසිරෙන්න තව කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන් දහමක් තමයි අපේ මේ ධර්ම කාරණාව. අපිට තව කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. මේ ධර්මය ඔබ රකින්න කියලා. ඒ තරම් වටින ධර්මයක් තමයි මේ අපිට හම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දින ඕපනයිකෝ තම సంతානයේ පහල කර ගැනීමට සුදුසුම ධර්මයේ බැවින් ඕපනායක වනසේක. එනම් බලන්න මේ ධර්මය අපි විසින් පහල කරගන්න ඕනේ. අපි විසින් අවබෝධ කරගන්න ඕන ධර්මයක්. ඒ වගේම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියනවා. මෙම ධර්මයේ සාක්ෂාත් කරගත් සත්පුරුෂයාට එහි යහපත් බව එහි රස තම සිතින්ම දැනගෙන විදිය හැකි බව පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති නම් වනසේක. අන්න ඒ ධර්මය අපි අනුගමනය කරනවා නම් ඒක විඳින්න පුළුවන්. ඒ දේ විඳින්න පුළුවන්. ඒක Tamanටම දැනෙනවා කියලා කියනවා. එන බලන්න හරි ප්‍රායෝගික දහමක් නේද අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. මේ ප්‍රායෝගික දහම අනුව උන්වහන්සේ දේශනා කරලා තියෙන මැදුම් පිළිවෙත අනුගමනය කරොත් මේ දේවල් ඔබට ළඟා වෙන්නේ නැද්ද කියලා බලන්න. ඔබ දකින දේවල් නිවැරදි විදිහට දැක්කොත්, ඔබ කරන දේවල් නිවැරදි විදිහට කරොත්, ඒ වගේම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන කරුණු නිවැරදිව පිළිපැද්දොත් ඔබට පුළුවන් වෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. සාමාන්‍ය විදිහට නිකන් හිතන්න අපේ මිනිස්සු මොනතරම් අර්ථයක් නැති දේවල් වලට මුදල් වියදම් කරනවද කියලා බලන්න. ඉතින් කිසිම අර්ථයක් නැහැ. ඇඳුම් ගන්නවා ඒක හරි. ඇඳුම් ගන්නවා අවුරුද්දට විවිධාකාර ඇඳුම් ගන්නවා. දැන් අද වෙනකොට සාමාන්‍යයෙන් අර මේ සමාජ මාධ්‍යත් එක්තරා විදිහකට ඒවට හැඩ ගැහිලා තියෙනවා. මේ සමාජ මාධ්‍ය ඔස්සේ යම් යම් විපර්යාසයන් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර විට ඔය TikTok එහෙම බලනවනේ ඔයාලා නේද? ඔය TikTok එකේ එහෙම දෙකට කැපිලා නටන ඔය උන් ඉන්නේ. උන් එක එක ඇඳුම් එක එක වෙලාවට අඳින්නේ. සමහර ඒවා කෑලි ඇඳුම් වල කෑලි. සමහර ඒවාගේ ඇඳුම් නැහැ. ඒ වගේ මහා විකාර. එක එක ඇඳුම එක එක දවසට එක එක ඇඳුම හරි විලාසිතා. ඉතින් මතක තියාගන්න මේ ලංකාවේ මිනිස්සු මොනතරම් මානසික රෝගයකින් පෙළලා තියෙනවද කියලා බලන්න. තමන්ගේ තියෙන මේ ප්‍රතිරූපේ ලෝකෙට පෙන්න ගන්න බැරුව. හැබැයි TikTok කියලා ඇප් එකක් ආව නිසා තමන්ගේ ප්‍රතිරූපය හරි ලස්සනට එයාලා මුළු ලෝකෙටම විදහා දක්වනවා. ෆෝන් එක ඔන් කරගත්ත පැත්තකින් තිබ්බා ඇඳුමක් ඇඳගත්තා, මේකප් එකක් දාගත්තා, නැත්නම් ෆිල්ටර් එකක් දාගත්තා, සින්දුවක් දාගත්තා. සින්දුවට කට හොල්ල හොල්ල නැටුවා. සින්දුවට කට හොල්ල හොල්ල නටනවා, කැරකෙනවා, කරණම් ගානවා, වැඩ ගොඩයි. ඒකලා ඒක මුදා හරිනවා තමන්ගේ TikTok ගිනුමේ.
ඊට පස්සේ ඒකට ලයික්ස් එනවා 1 2 3 4 5 1k 2k 5k 1 million 2 million 5 million 6 million ආදී වශයෙන් ලයික්ස් එන්න පටන් ගන්නවා කමෙන්ට්ස් එන්න පටන් ගන්නවා මිනිස්සුන්ගේ තිබ්බ එක අසනීපයක් TikTok හොඳ කරා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පුදුම ආකාරයක පීඩනයකින් අපේ මේ ලංකාවේ ලෝකෙ මිනිස්සු ඉඳලා තියෙනවා. ඔයාලා විශ්වාස කරනවද දන්නේ නැහැ. ඇයි? එයාලගේ හිතේ තියෙන දේ එයාලට මේ සමාජයට මේ එයාලගේ තියෙන ප්‍රතිරූපය විදහා දක්වන්න හැකියාවක් තිබිලා නැහැ. එහෙනම් එයාලා දැන් ලස්සනට බාගට ඇඳගෙන කිසිම විලි ලැජ්ජාවක් නැතුව හරි ලස්සනට නටනවා TikTok එකේ. මම හිතන්නේ මම කියන දේවල් වලට ඔයාලා එකඟ වෙනවා ඇති. එහෙනම් මතක තියාගන්න මේ හැම දෙයක්ම తాවකාලිකයි. නිසා මතක තියාගන්න TikTok කියන සමාජ මාධ්‍ය හරිම වැදගත් විදිහට භාවිතා කරන පිරිසක් අදට ඉන්නවා. හරිම වැදගත් විදිහට හරිම වටින විදිහට පාවිච්චි කරන අපේ ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කරන මේ TikTok ගිණුම් හරහා අද වෙනකොට මම දැකලා තියෙනවා අපි අහලා තියෙනවා. ඉතින් සහ මේ දැනුම බෙදලා දෙන TikTok ගිණුම් තියෙනවා. ඊට අමතරව දෙකට කැපිලා නටන ඒවාත් තියෙනවා. hina වෙන්න නම් හොඳයි. ඉතින් පොඩක් අර මහන්සි වෙලාවට පොඩක් අර අපේ පාළුව කාංශේ නිවා ගන්න. පොඩක් hina වෙන්න මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මේ අපි අල්පේච්ඡතාවේ නැත්තම් සරල පිළිවෙත් මැදුම් පිළිවෙත් අනුගමනය කිරීම අපේ ජීවිතය සාර්ථක කරගන්න අපිට හරි වටින කාරණාවක් වෙනවා. ඒක අමතක කරන්න එපා. ඊළඟට අපේ ස්වාමින් වහන්සේ අපේ විස්තරයක් කරනවා මේ සාර ධර්ම ගැන. නැත්තම් හොඳයි දරුවනේ ඔබ හොඳ බුද්ධිමත් පිරිසක් නිතිපතා දහම් පාසල් යාමෙන් දහම් ගුණ ජීවිතයට එක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්ති උතුම් බවයි. ආමිස ප්‍රතිපත්ති දැන් දන්නවනේ. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා. දැන් අපි ගොඩක් වෙලාවට මේ සමාජය තුළ තියෙන ආමිස පූජා. මට කියන්න ආමිස හා ප්‍රතිපත්ති කියලා දෙකේ වෙනස පොඩ්ඩක් මේ කට්ටිය බලන්න දාන්න මැසේජ් එක. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ටික ටික සමාජික අඩු වෙලා ගිහිල්ලා සාමාන්‍යයෙන් අහන් ඉන්න පුළුවන් පිරිසක් සහ මගේ ගෝල බාලයෝ ටිකම තමයි අන්තිම ඉතුරු වෙලා ඉන්නේ. ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා කියන දෙක දන්න කෙනෙක් ඉන්නවද? හරි මං කියන්න. ආමිස පූජා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සිද්ධ කරන මේ බාහිර දේවල් භෞතික වශයෙන් සිදු කරන මල් පහන් පූජා කිරීම, සිව්පසයෙන් උපස්ථාන කිරීම, මෙන්න මේ වගේ දේවල් අපි දානමාන පැවැත්වීම, දන්සල් දෙන ඒවා, අසරණයන්ට පිහිට වෙන ඒවා මේ ඔක්කොම ආමිස පූජා. ප්‍රතිපත්ති පූජාවන් වලට ගෙනනවා අපි බණ භාවනා යෝගීව ධර්මානුකූලව ජීවත් වෙන එක, ධර්මයේ රකින්න එක ප්‍රතිපත්ති පූජාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් ඔව් ඉතින් මේ ආමිස පූජා තමයි අද වෙනකොට ගොඩාක්ම මේ ජනප්‍රිය වෙලා තියෙන. මම දැක්ක මේ ප්‍රවෘත්ති වලට යනවා මේ අර TikTok කතන්දරේම තමයි. එක්තරා සල්ලි තියෙන මිනිහෙක්, සල්ලි තියෙන ධනවත් පුද්ගලයෙක් අර මේ ගම් වතුරෙන් අවතන් වෙලා ඉන්න අයට ගම් වතුර ආධාර දෙනවා වගේ හාල් මිටි ටිකක් මෙහෙම උස්සගෙන මේ යනවා. TikTok වීඩියෝ එකක් කරලා තියෙනවා. TikTok වීඩියෝ එකක් කරන එක තැනක යාගේ වාහනේ නවත්තලා ලොකු කාර් එක සයිඩ් එකකින් නවත්තලා කාර් එකකින් දැන් වීඩියෝ වෙන ඔක්කොම කාර් එකකින් බහැලා ඒක තව කෙනෙක් එයා අනේක වීඩියෝ කරන ෆෝන් එකකින්. එයා හාල් මිටි වගේක් කළන් දැන් ඔන්න මේ අසරණයන්ට උදව් කරන්න යනවා වගේ TikTok වීඩියෝ එකක් හදලා TikTok සමාජ දාලාවලට මේ දාලා තියෙනවා. ඒ ළඟම CCTV කැමරාවක ඒක රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ මිනිහා ඒව මිනිස්සුන්ට බෙදලා දීලා නැහැ. නමුත් ඒ මේ ආමිස පූජා කරනවා මම මිනිස්සුන්ට උදව් කරනවා මෙහෙම කියලා වගේ පෙන්වන්න ඕන නිසා අර විතර වීඩියෝ එකක් කරලා TikTok එකට දාලා. එතකම් මිනිස්සුන්ට දීලා තියෙන එක එහෙම බලන්නේ නැහැ. ඉතින් බලන්නකො. එහෙම මිනිස්සුත් ඉන්නවා.
එතන ගොඩක් ඉන්නේ එහෙමයි. ඒ කියන්නේ තමන් මේ කරන පින්කම් පිළිබඳව මේ කියන්න කැමති අය. කියන්න කැමති අය තමයි ගොඩක් ඉන්නේ. ගොඩක් වෙලාවට ඔය පන්සල් වල එහෙම මේ ගහන්නෙත් ඒකින්දානේ අර මේ මොනවද අර මේ අපි පන්සල් වල ඉදිකරන ඉදිකිරීම වල ඉස්සරහින් අර විවෘත කරනකොට ගහන්නේ මෙම ආවාසකය මේ අහවල් මීට වසර ගානකට ඉහතදී මිය ගිය මේ අහවලා වෙනුවෙන් මෙන්න මේ අය මෙන්න මේ ඒ කියන්නේ පවුලේ විස්තරයක් තියෙන එකේ මේ අහවල් මහතා සහ එම මැතිණිය සහ ඒ වැඩිමහල් පුතණුවන් දෙවන පුතණුවන් තුන්වෙනි දියණිය හතරවෙනි පුතණුවන් විසින් සංඝ සතු කොට පූජා කරන ලදී. ඔව් අපේ තෝරාණි පන්සලට આવුත් ඕන බලා ගන්න පුළුවන් උඹලට. මම උදාහරණයක් කියන්නේ අපේ ගෙවල් වලට ඉන්නේ උන්ට මේ පන්සලට આવුත් බලා ගන්න පුළුවන් මම පෙන්නන්නම්. බෝධිය ගහලා තියෙන ওই විස්තරය ඔක්කොම. ඔව් ආමිස පූජාව මොනතරම් මේ පිරිසකට පෙන්වන්න ඕනද කියලා ඈ එච්චර ඕනේ බැනර් එකක් ගහලා තිබ්බනම් ඉවරයි. දැන් ඒක නිකන් අර සෙල්ලිපියක් ගැහුවා වගේ ලස්සන්ට ගලේ කොටලා ගහලා තියෙන කවදාවත් නොමකෙන විදියට. එසා මම නම් කියන්නේ එහෙම කරන්න ඕනේ නැහැ. අපි පිනක් කරාම මේ පින කරා කියලා පෙන්වන්න ඕනේ නැහැ. අර ඒකනේ දැන් හාමුදුරුවෝරුත් ඒක තේරුම් ගන්න ඉන්න හින්දාම අර අපි මේ දාන දෙන්න එහෙම ගියාම පන්සලේ සලාක දානේ ඒ වගේම ඔය වස් දාන එහෙම දෙන්න ගියාම සහ දානමාන දවසට උදේට දාන දෙන්න යනකොට උන්වහන්සේලා මේ බුද්ධ පූජාව තියලා ඉවර වෙලා පින් වාක්‍ය කියනෝනේ චිතම් පච්චිතන්තෝ යං කිප්පමේව සමුජ්ජතෝ සබ්බේ පූරන්තු චිත්ත සංකප්පා චන්ද්‍රෝ පන්නරසියතා කියලා දෙනවා එන මේ වර්ණනා ටිකක් සුජාතා සිටු දියණිය විශාකාව මෙන් පිරිවර දහන දාන්‍ය අනේ පිණු සිටුතුමා මෙන් තව තවත් ධනය බලය වැඩි වේවා කියලා හොඳ පින් වාක්‍යයක් දෙනවා අපේ හාමුදුරුවෝ මේ දාන ඉවරුණාට පස්සේ අපේ කට්ටිය සාදු කියලා අත් දෙකම එකතු කරලා වැඳලා තමයි ওই ටික පිළිගන්නේ. මොකද ආමිෂය හරි වැදගත්. එහෙම කියනකොට හරියට හිතට දැනෙනවා. ඒක නිසා මතක තියාගන්න හැම දෙයක්ම ඔළුවෙන් කල්පනා කරලා තමන්ගේ බුද්ධිය මෙහෙवला වැඩ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් නම් වැඩක් නැහැ. නිසා මේ ආමිෂ පූජා කරනකොට තමන්ගේ නම highlight කරගන්න, තමන්ගේ සල්ලි highlight කරගන්න මෙච්චර මුදලක් වැය කොට කියලා දානෝනේ ගානක් දානවා. අර ලේබල් එකේ ගානක් දානවා. මෙච්චර ලක්ෂ මෙච්චර මුදලක් වැය කොට කරන ලදී කියලා දානවා ගාවලා. ඔන්න ඔය වගේ වැඩ කරන්න එපා කියලා මම මේ කියන්නේ. ඒ නිසා ආමිෂයට වඩා ප්‍රතිපත්ති පූජාව හරි වැදගත්. ආමිෂ පූජා කරාට කමක් නැහැ. ආමිෂය ප්‍රතිපත්ති පූජාවක් වට පරිවර්තනය කරගෙන ඔබ දැනගන්න ඕනේ. ආමිෂ පූජා කරනවා කියලා ලෝකෙට පේන්න කරලා වැඩක් නැහැ. ඒක තමන්ගේ හිතට දැනෙන දෙයක් වෙන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න බුද්ධ රත්නය සහ ධම්ම රත්නයේ ගුණ හරියට මෙනෙහි කරගෙන හරියට මේ ජීවිතය ගත කරන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ. අංක 1 ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ඕනේ. මැදුම් පිළිවෙත අනුගමනය කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අවසානයක් වශයෙන් අපිට සංඝ රත්නය ගැන කතා කරන්න තියෙනවා. සංඝ රත්නය ගැන කතා කරන්න කාලේ නෙමෙයි මේ මොහොත. මොකද පන්ති ආරම්භ කරනකොට මට පැය භාගයක විතර කාලයක් ගත කරන්න සිද්ධ වුණා වෙනමම කාරණාවකට. ඒක නිසා අපි අදට පන්තිය නවත්තමු. පන්තියේ හිටපු අය ගැන බොහොම සන්තෝෂයි. කට්ටිය අතරමඟදී ගියා මාව දැනුවත් කරලත් ලීව් වෙච්ච කට්ටිය හිටියා. ඉතින් අද දවසේ කියලා දුන්න දේවල් ගැන ඔබට දැනෙන විදිහ ගෲප් එකට මැසේජ් එකකුත් දාලා අයින් වෙලා යන්න. අපි ඊළඟ දවසේ සුපුරුදු පරිදි පන්තියට සම්බන්ධ වෙනවා සහ අපි ඉදිරි වැඩ කටයුතු ගැන මම ගෲප් එකෙන් ඔයාලව දැනුවත් කරන්නම්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්.